බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටින අවස්ථාවේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කොට, මහණෙනි, නුඹලා ඕරම්භාග්‍ය සංයෝජන ධර්මයන් අවබෝධ කොට දැනගෙන වාසය කරනවද කියලා ප්‍රශ්න කළා. ඒ වෙලාවේ මාළුන්ගේ පුත්ත කියන ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමන් වහන්සේ ඕරම්භාග්‍ය සංයෝජන දැනගෙන සිටිනවයි කියලා ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ සූත්‍රය කලින් මේ අයට දේශනා කරලා තිබෙනවා. නමුත් ඒකේ දෙවෙනි කොටස හැටියට තමයි මේ දේශනා කරන්නේ. අර පළවෙනි කොටසේ තියෙන දේවලුත් යම් ප්‍රමාණයක් සිහිපත් කරනවා. නැත්තම් මේ දෙවෙනි කොටස අවබෝධ කරගන්න අමාරුයි. ඒ මාළුන්ගේ පුත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළ, ස්වාමීනි, තමන් වහන්සේ මේ ඕරම්භාග්‍ය සංයෝජන දැනගෙන සිටිනවයි කියලා ප්‍රකාශ කළා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන පහ ප්‍රකාශ කරා. බුදුරජාණන් වහන්සේ විමසා සිටියා, මහණෙනි, නුඹලාට මේ ආකාරයට තමන් වහන්සේ ඕරම්භාග්‍ය සංයෝජන ප්‍රකාශ කරාද, වදාarලා තිබෙනවද කියලා. ඒ මොකද මේ ඕරම්භාග්‍ය සංයෝජන ධර්ම අවබෝධ කොට වාසය කරනවද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාම මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නම් ලිස්ට් එකක් වගේ ඒක ප්‍රකාශ කළා. දැන් මේ අයගෙන් අර චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා ඇහුවම දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා වචනෙන් ප්‍රකාශ කරනවා වගේ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ එවැනි දෙයක් නෙවෙයි. ඒ මොකද මේ ඕරම්භාග්‍ය සංයෝජන ධර්ම මේ විදියට සඳහන් වුණාට ඒවා අනුශය ධර්ම බවට පත් වුණාට පස්සේ තමයි ඒ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන වචන වලින් ඒ ධර්මයේ ඇතුළත් වෙන්නේ. ඒ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට යෙදුන ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ස්වාමීනි, දැන් මේ වෙලාව හොඳයි, ඕරම්භාග්‍ය සංයෝජන ඔබ වහන්සේ වදාරනවනම් භික්ෂුන් වහන්සේට කියලා ප්‍රකාශ කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදානන්ද අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ කියන වචන පෙළක් බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍රවල ප්‍රකාශ කරන වචන පෙළක් ප්‍රකාශ කරන්නට යෙදුණා. මේ ආර්ය පුජ්‍යලයයි සත්පුරුෂයයි කියන එක්කෙනා සූත්‍රවල ඇතුළත් වෙන්නේ එක්කෙනෙක් හැටියට, දෙන්නෙක් හැටියට නෙවෙයි. ආර්යයන් වහන්සේත් සත්පුරුෂයන් වහන්සේත්. ඒ සත්පුරුෂයා කියන්නේත් ආර්යයන් වහන්සේට, ආර්යයන් වහන්සේ කියන්නේත් සත්පුරුෂයන් වහන්සේට. එතකොට ආර්යයන් වහන්සේලා වැඩ සිටිනවා
අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. චත්තාරෝ පටිපන්නෝ චත්තාරෝ ඵලේටිතා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. 4 දෙනෙක් මාර්ගයේ ඉන්නවා, පටිපදාවේ ඉන්නවා, 4 නමක් ඵලය අවබෝධ කරගෙන වාසය කරනවායි කියලා උන්වහන්සේ දේශනා කළා. මාර්ගය හැටියට දේශනා කළේ සෝවාන් මාර්ගස්ත උත්තමයන් වහන්සේ. හැබැයි සෝවාන් වෙලා නැහැ. උන්වහන්සේත් මේ 8 දෙනා වහන්සේට ඇතුළත්. ඊළඟට සෝවාන් පලස්ත උත්තමයන් වහන්සේ. සකු르දාගාමි මාර්ගස්ත සහ සකු르දාගාමි ඵල. අනාගාමි මාර්ගස්ත සහ අනාගාමි ඵල. අරහත් මාර්ගස්ත සහ අරහත් ඵල කියන 4 දෙනෙක් මාර්ග පටිපදාවේ වාසය කරනවා, 4 දෙනෙක් ඵලයේ ඉන්නවා. මේ ඇත්තන්ට කියනවා ආර්යයන් වහන්සේලා කියලා. ඒ ආර්යයන් වහන්සේලාගේ ධර්මය අරිය ධම්මස්ස අකෝවිදෝ. අකෝවිදෝ කියලා කියන්නේ ආර්යයන් වහන්සේ ප්‍රමාණයට ධර්මයේ පිළිබඳ දක්ෂ නැහැ. ඒ දක්ෂ කියලා කියන්නේ පින්වත්නි ඇසට අරමුණු වන, නහයට කනට අරමුණු වන මේ ධර්ම කෙරෙහි ආර්යයන් වහන්සේ වගේ අසුතවත් පුතුජනයා දක්ෂ නැහැ කියන එකයි. එයා ඒවැය ඇලෙනවා, ගැටෙනවා, මුලා වීමටපත් වෙනවා. ඒ වගේම අරිය ධම්මේ අවිනීතු. ඒ වගේම හික්මිලා නැහැ. එතකොට මේ විදිහට ශික්ෂාපද සමාදන් වෙන අතරට ඉන්ද්‍රිය සංවරේ ඇති කරගන්න උත්සාහ කරනෝ අර ආර්යයන් වහන්සේලා වගේ හික්මීමක් ඇති කරගන්න. නමුත් ආර්යයන් වහන්සේ තරම් හික්මීමක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ අසුතවත් පුතුජනියා. අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සාවි. ඒ සත්පුරුෂ යන් වහන්සේ දකිනව කියන්නේ ධර්මයේ දැකීමයි. ඒ සත්පුරුෂයන් වහන්සේ දකින්නේ නැහැ, ධර්මයේ දකින්නේ නැහැ. ධර්මය නොදකින නිසා ධර්මයේ පින්වත්නි අපි දරනෝ. ධර්මය නොදකින නිසා අපි ධර්මයේ දරනෝ. ඒ නිසා ධර්ම කියලා කියනවා. දරන නිසා අපි මනසින් දරනෝ ලෝභ දේශ මෝහ ආදී අකුසල ධර්ම සියල්ලක්ම දරාගෙන උසුලාගෙන වාසය කරනවා. ධර්මයේ දරනවා. සත්පුරුෂානං අදස්සාවි. ඒ සත්පුරුෂයන් වහන්සේ දකින්න ධර්මයේ දකින්නේ නැහැ. එහෙම නැත්නම් සත්පුරුෂයන් වහන්සේ දකින්නේ නැහැ. සත්පුරුෂයන් වහන්සේ වගේ ධර්මී දක්ෂ නැහැ. සත්පුරුෂයන් වහන්සේ වගේ ධර්මයේ හික්මීමක් නැහැ. අන්න ඒ අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති. අන්න එහෙම ඇත්තෝ පරියුට්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරේතේන uppannāca සක්කාය දිට්ඨි නිස්සරණං යථාභූතං නප්පජානාති. ඒ සත්පුරුෂ ධර්මය නොදකින සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ අවිනීත ගිහියෙක් හරි පැවිද්දෙක් හරි වාසය කරනව නම් ඒ ඇත්තා සක්කාය දිට්ඨියෙන් තෙත්තු
සක්කාය දිට්ඨියෙන් මැඩුණු සක්කාය දිට්ඨිය පරේතේන සක්කාය දිට්ඨිය අනුව යන චේතසා විහෙරති සිතවිලි එක්ක වාසය කරනවා. ඒ සිතවිලි එක්ක වාසය කරනවා එක සක්කාය දිට්ඨියෙන් මැඩුණු සක්කාය දිට්ඨිය අනුව ගිය සක්කාය දිට්ඨිය නැමැති චේතනාවලින් වාසය කරනවා. එයාගේ වාසය එහෙමයි. ඒ චේතනා එක්ක වාසය කරනවා කියලා ප්‍රකාශ කරන්නේ දැන් අපි දන්නවා මේ ඉන්ද්‍රිය හයටම ඊටාම ප්‍රධාන වෙන්නේ චේතනා කියන ඒවා. ඒ මොකද ඒවයින් බලනේවට, ඇහෙනේවට, දැනෙනේවට, විඳිනේවට, හිතනේවට, මෙනෙහි කරනේවට හැම දෙයකටම මනෝපුබ්බං මනස එහෙම නැත්නම් චේතනාව මුල් වෙනවා. ඒ චේතනාව අනුව වාසය කරනවා. ඒ චේතනාව අනුව වාසය කිරීම නිසා uppannāච සක්කාය දිට්ඨි නිස්සරණං යථා භූතං නප්පජානාති. හටගත්තා වූ සක්කාය දිට්ඨිය පිළිබඳ අවබෝධයක් නැහැ. හටගත්තා වූ සක්කාය දිට්ඨිය අනුව වාසය කළාට ඒක පිළිබඳ අවබෝධයක්, හැඟීමක්, වැටහීමක් ඒ අසුතවත් පුදුජනයට නැහැ ආනන්ද. නිස්සරණං ඒකේ නිදහස් වෙන්නේ කොහොමද කියන එකත් දන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ අපිට යම්කිසි ක්ලේශ ධර්මයක් හටගත්ත නම් ඒ ක්ලේශ ධර්මය හටගත් බව අවබෝධයෙන් වාසය කරන කෙනාට ඒ ක්ලේශ ධර්මය නැති කරගන්න, තුනී කරගන්න මාර්ගයේ පෑදෙනවා. නිස්සරණය පෑදෙනවා. නමුත් සක්කාය දිට්ඨියෙන් මැඩුණු සක්කාය දිට්ඨිය අනුව ගිය චේතනා සමග වාසය කරන අසෘතවත් පුදුජනයාට මේ උපන්නා වූ සක්කාය දිට්ඨිය පිළිබඳ වැටහීමක් නැහැ. ඒ සක්කාය දිට්ඨිය පිළිබඳ වැටහීමක් නැහැ. ඒ නිසා යාට මේ සක්කාය දිට්ඨියෙන් නිදහස් වෙන්නත් බෑ. නිස්සරණං නිදහස් වෙන්නත් බෑ. සක්කාය දිට්ඨි තාමගතා අප්පටි විනීතා ඕරම්භාගියා සංයෝජනං බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා මේ සක්කාය දිට්ඨි තාමගතා සක්කාය දිට්ඨි ස්ථිර බවට පත් වෙනවා යාගේ. ස්ථිර බවට යනවා. තාමගතා අප්පටි විනීතා ඕරම්භාගියා සංයෝජනං. අන්න ඒ විදියෙන් තමයි මහණෙනි මේ ඕරම්භාගිය සංයෝජනයක් හැදෙන්නේ. කොහොමද හැදෙන්නේ? සක්කාය දිට්ඨියෙන් මැඩුණු සක්කාය දිට්ඨිය අනුව හැසිරෙන චේතනා සමග වාසය කරන, ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීර ඉඳුරන් හසුරවන අසෘතවත් පුදුජනයා උපන්නා වූ සක්කාය දිට්ඨිය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා යාට ඒකෙන් නිස්සරණෙකුත් නැහැ. ඒ නිසා සක්කාය දිට්ඨි තාමගතා අප්පටි විනීතා ඕරම්භාගියා සංයෝජන. ඒ නිසා ආනන්දය සක්කාය දිට්ඨි ස්ථිර බවට ගියේ මේ අසෘතවත් පුදුජනයා. ස්ථිර බවට යනවා. ඒ නිසා ඔය ඒ ඇත්තට ඒකේ හික්මීමක් ලැබෙන්නේ නැහැ. ඒක අනුශය තාමගත වෙනවා කියන්නේ අනුශය ධර්මයක් හැටියට පත් වෙනවා. අනුශය ධර්මයක් කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට නොපෙනෙන ධර්මයක් බවට ක්ලේශ ධර්මයක් හැටියට තහවුරු වෙනවා. තාමගත ඒක තහවුරු වෙනවා. අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා.
නැත්තම් එක සැරේට සක්කාය දිට්ඨියක් නැහැ. මොකද මේ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේගෙන් විමසා සිටිනෝ මාළුන්ගේ පුත්තිය උඹ මේ විදියට ඕරම්භාගිය සංයෝජන පැහැදිලි කළොත් ගැටලුවක් මතුවෙනවා. ඒ මොකද්ද ගැටලුව? ලදරුවෙක් පෙන්නලා අන්නේ ලබ්ධිකයෙක් විමසා සිටියොත් මෙයාට මේ සක්කාය දිට්ඨියක් තියෙනවද කියලා එතකොට නුඹට උත්තරයක් දෙන්න විදියක් නැහැ. කුමාරස්ස මන්දස්ස උත්තාන සෙය්‍යකස්ස සක්කායෝතිපි නහෝති කුතෝපනස්ස uppajjati සක්කාය දිට්ඨි. උඩුකුරුව වාසය කරන ලදරුවෙකුට මාළුන්ගේ පුත්ත සක්කාය කියන අදහසක්වත් නැහැ. ඉතින් කුතෝපනස්ස uppajjati සක්කාය දිට්ඨි. කොහොමද සක්කාය දිට්ඨියක් උපදින්නේ? ওই විදියට කිව්වහම මේ ප්‍රශ්නේ එහෙම අහන්න පුළුවන්. නුඹ කියන විදියට. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨිය කියන එක පෙන්වන්නේ ඒක තාමගත ධර්මයක් ඇටියට. තාමගත ධර්මයක් කියන්නේ ඒක අනුශේධ ධර්මයක් ඇටියට. ඒ අනුශේධ ධර්මයන් බවට පත් වෙන්නේ කොහොමද? අර සක්කාය දිට්ඨිය මැඩුණු සක්කාය දිට්ඨියට අනුව හැසිරෙන චේතනා සමග වාසය කරන කෙනෙකුට මේ සක්කාය දිට්ඨිය කියන එක ස්ථිර බවට පත් වෙනවා. එයාට ඉක්මීමක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒක තමයි ඕරම්භාග්‍ය සංයෝජන ධර්මයක් බවට පත් වෙන්නේ ඒ විදියටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කුඩා බිලින්දෙකුට සක්කාය දිට්ඨි කියන එක තේනවා කොහොමද? තාමගතව. තාමගතව කියන්නේ අනුශේධ ධර්මයක් හැටියට සක්කාය දිට්ඨිය තියෙනවා. වර්තමානයේ සක්කාය දිට්ඨිය තාම ක්‍රියාත්මක නැහැ. සක්කාය දිට්ඨිය කියන්නේ තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං කියලා කියන්නේ මේ සියලු ධර්ම එකතු කරගෙන තමයි ඒක පටන් ගන්නෙ. අර තාමගත ධර්මත් එක්ක තමයි එයා නැගී හිටින්නේ ආගන්තුක ධර්මය එන අරමුණත් එක්ක අරකට හැඩ ගැහෙනවා. හැඩ ගැහිලා පූර්වපර සංදි ගැලපිලා එයා ඒ ඇත්ත අර අනුශේධ ධර්මත් එක්ක එකතු වෙලා තමයි නැගී හිටින්නේ. ඒ මොකද පින්වත්නි ඒකට හේතුවක් තියෙනවා. අපි සංසාරේ ගමන් කරනකොට අපි උපදිනෝ මැරෙනෝ. ඒ උපදින මැරෙන අවස්ථාවේදී මරණයත් එක්ක මේ උපාදානස්කන්ධයත් සමග මේක සන්තතියක් හැටියට මේ සියලු ධර්ම අරගෙන යනවා. සියලු ධර්ම සන්තතියක් හැටියට උපාදානස්කන්ධය තුල පවතිනවා. පංච උපාදානස්කන්ධයේ යටතේ මේ ඕලාරික ශරීරය තබල ගියත් රූප උපාදානය අරගෙන යනවා. වේදනා උපාදානය, සංඥා උපාදානය, සංකාර උපාදානය, විඥාන උපාදානය කියන ඒවා අරගෙන යනවා. ඒ උපාදාන පහට තමයි අපි සක්කාය කියලා වචනය පාවිච්චි කරලා තියෙන්නේ. චූල වේදල්ල සූත්‍රයේදී සක්කාය කුමක්ද කියලා ඇහුවාම රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන පහට තමයි සක්කාය කියන වචනේ පෙන්වන්නේ. එතකොට මේ උපාදානෙන් මේ පංච උපාදානෙන් තොර එකක්ද උපාදානය කියලා විමසුවාම එහෙම එකක් එහෙම විදියට පෙන්වන්න බෑ. නමුත් පංච උපාදානය එකක්, උපාදානය තව එකක් කියලා
මේ රහත් මෙහෙණින් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ මොකද මේ දෙක එකට තමයි හැමතිස්සෙම පවතින්නේ. ඒ උපාදානය කෙරෙහි යම් චන්දරාගයක් හට ගන්නව නම් ඒක තමයි උපාදානයේ හැටියට ඒ සූත්‍රයේදී පෙන්වන්නේ. චන්දරාග. එතකොට අන්න වචනය ආවා ඒ චන්දරාග කියන එක තමයි මේ සංයෝජන ධර්මයේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන චන්දරාග. සක්කාය දිට්ඨිය කියන වචනෙන් ඒක භාවිත වෙන්නේ තාමගත ධර්මයක් බවට පත් වුණාට පස්සේ. ඒක පාවිච්චි කරන්නේ සංයෝජන ධර්මයක් හැටියට. එතකොට මේ සංයෝජන ධර්මය මොකද්ද? කාමරාගය එහෙම නැත්නම් චන්දරාගය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එතකොට ඒ පිළිබඳ මම විශේෂ උපාදානස්කන්ධ පිළිබඳ විශේෂ දේශනයක් පස්සේ කරනවා. මේකට ඒක සම්බන්ධයක් කරන්නේ නැහැ. ඒකේ අවුල් ටිකක් තියෙනවා. නමුත් ඒ අවුල් ටික තියෙන නිසා ඒක ලිහිල් කරලා දෙන්න ඕන නිසා ඒක ගැන වෙනම දේශනාවක් කරනවා. නමුත් මේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. දැනට ඒ විදිහෙන් මතක තියාගත්තාම හරි. ඒ සක්කාය කියන ධර්මයේ කෙරෙහි යම් චන්දරාගයක් හට ගන්නවා නම් ඒකට තමයි උපාදාන කියලා කියන්නේ. එතකොට උපාදාන මේකෙන් අයින් වෙලාද කියලා ඇහුව වෙලාවේ ඒ වෙලාවට උත්තර දීපු ක්‍රමයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් අපි දන්නවා අපි ආගන්තුක ධර්මත් එක්ක එකතු වෙනකොට අපිට ඉස්සෙල්ලම ඇති වෙන්නේ ඒවා කෙරෙහි ඡන්දයක්, චන්දරාගයක්. චන්දරාගයක් තමයි අපි තුල ඇති වෙන්නේ. රූපේ පිළිබඳ චන්දරාගයක්, ශබ්දේ පිළිබඳ චන්දරාගයක්, ගන්ධේ පිළිබඳ චන්දරාගයක්, රසයේ පිළිබඳ චන්දරාගයක්, ස්පර්ශයේ පිළිබඳ චන්දරාගයක්, මේ ආදී වශයෙන් චන්දරාගයක් කියන සංයෝජන ධර්මයක් හට ගන්නවා. එතකොට රූපය සංයෝජන ධර්මයක් නෙවෙයි, ඒක සංයෝජනීය ධර්මයක්. ඒ කියන්නේ සංයෝජනයට හේතු වෙන ප්‍රත්‍ය වෙන ධර්මයක්. නමුත් සංයෝජන ධර්ම ඒක නෙවෙයි. එතකොට චන්දරාගය තමයි සංයෝජන ධර්මයක් හැටියට පහළ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සක්කායෝතිපි නහෝති. මේ සක්කාය කියන එකවත් දන්නේ නැහැ. එතකොට සක්කාය දිට්ඨියක් කොහොමද උපදින්නේ කියන දේ. එතකොට අර කුඩා දරුවෙකුට මුලින්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි ඇති වෙන මේ චන්දරාගය වර්තමානයේ uppannāච ඉපදුනා වූ සංයෝජන ධර්මයේ පිළිබඳ යාට අවබෝධයක් නැහැ. ඒකට අපි මේ චන්දරාගය නැවත නැවත ඇති කර ගනිමින් ඒවා කෙරෙහි බැඳීම ඇති වෙනවා. ඒක පිළිබඳ අවබෝධයක් ඇත්තේ ඒ කුඩා දරුවට නෙමෙයි අවබෝධයක් නැත්තේ. එතන ඉඳලා අර ආගන්තුක ක්ලේශ ධර්මයත් එක්ක සම්බන්ධ වුණා කියන්නේ අපි අර සංයෝජන බැම්මකින් බැඳගත්තා කියන එක. දැන් මෙච්චර දවසක් බැඳලා නෙමෙයි හිටියේ, ලිහලා හිටියේ වසුපැටියා. දැන් බැඳා. දැන් ඒ බැඳට පස්සේ අපි ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු කෙරෙහි අපි චන්දරාගය නැමැති බැම්මෙන් බන්ධනය වෙලා ඉන්නවා. ඒ බන්ධනය වෙලා ඉන්න වර්තමානයේ අපිට ඉපදුනා වූ මේ ඕරම්භාගයේ සංයෝජනේ එන අවබෝධයක් නැහැ. මොකද මේ වර්තමානයේ චන්දරාගය පිළිබඳ අවබෝධයක් නැත්තම් ඒ ඇත්තට මේ ඕරම්භාගයේ සංයෝජනය පිළිබඳ අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. මොකද්ද ඕරම්භාගයේ සංයෝජනයේ කිව්වේ? තාමගත වූ ධර්මය. අර සක්කාය දිට්ඨිය. දැන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊළඟට
ධම්මාතීපින හෝති කුතෝ පනස්ස උප්පජ්ජති ධම්මේසු විචිකිච්ඡා. මේ විදිහට අර සංයෝජන ඕරම්භාගයේ සංයෝජන බුදුරජාන් වහන්සේ විග්‍රහ කළ විදිය මම මේ ඇත්තන්ට කලින් දේශනා කරලා තියෙනවා. ඒක අර මතක් කිරීමක් විතරයි කළේ මේ අවස්ථාවේ. ඒ කියන්නේ කුඩා දරුවෙකුට තාමගත වෙච්ච සංයෝජන තියෙන ඕරම්භාගයේ සංයෝජන තියෙනවා කියන්නේ. දැන් එතකොට දැන් මේ රහතන් වහන්සේ කියන ඇත්තා මේ සංයෝජන ධර්මයේ අවබෝධ කරගෙන වාසය කරනවද කියලා ඇහුවම බුදුරජාණන් වහන්සේ මේ උත්තර දෙන්නේ වෙන විදියකට. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණු විදිය නෙමෙයි. ඒ මොකද එතකොට මේ රහතන් වහන්සේ මේ උන්වහන්සේ මොකද මේ කුඩා දරුවට සංයෝජන ධර්ම නැහැනේ. ඕරම් භාගය කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒ ඇත්තට තියෙන විදිය තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා මාළුන්ක සූත්‍රයේදී දේශනා කරන්නේ. කොහොමද තියෙන විදිය? සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති සක්කාය දිට්ඨි පරේතේන uppannāca සක්කාය දිට්ඨි නිස්සරණං යථා භූතං නප්පජානාති. සක්කාය දිට්ඨි තාමගතා අප්පටි විනීතා ඕරම්භාගයා සංයෝජන. අන්න බුදුරජාණන් වහන්සේ ඒක තියෙන විදිය තාමගත වෙච්ච විදිය තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ක්‍රියාව තුළ විග්‍රහ කරලා පෙන්වන්නේ. දැන් ධර්මයක් නිකන් නල්ලිස්ට් එකක් හැටියට කිව්වට වැඩක් නැහැ. ඒ ධර්මයේ ස්වરૂපය, ඒ ධර්මයේ සකස් වෙන ස්වરૂපය අපි දන්නවා, දරනවා, තේරුම් අරගෙන ඉන්නවා කියලා කියන්නේ නල්ලිස්ට් එකක් මොකක් හරි කියන එකක් නෙමෙයි. ඒක විස්තර කිරීමක් කරනවා. අපි කොහොමද මේ සක්කාය දිට්ඨි තාමගත වෙලා එහෙම නැත්නම් අනුශේ ධර්මයන් බවට පත් උනේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුශේ ධර්මයක් හැටියට පත්වෙච්ච ඕරම්භාගය සංයෝජන රහත් වෙන අවස්ථාවේදී කෙනෙක් කොහොමද නැති කරන්නේ කියන එක තමයි උන්වහන්සේ විග්‍රහය හැටියට බලාපොරොත්තු වෙන්නේ. එතකොට පේනවා අර රහතන් වහන්සේත් කුඩා දරුවත් අතර තියෙන වෙනස තමයි ඒ ඇත්තගේ අර ඕරම්භාගය සංයෝජන තාමගතව පවතිනවා. රහතන් වහන්සේට තාමගතව නැහැ. ඒ කියන්නේ අනුශේ ධර්මයක් හැටියටත් උන්වහන්සේ ළඟ ඒව ඇත්තේ නැහැ. ඒ මොකද උන්වහන්සේ ළඟ අනුශේ ධර්මයක් හැටියට ඒව නැත්තේ? උන්වහන්සේට උපදින්නා වූ මේ සක්කාය දිට්ඨිය තාමගත වීමට හේතු වෙන චේතනා. එහෙම නැත්නම් අර චන්දරාගාදී ධර්ම කිසිවක් උන්වහන්සේ තුල පහල කරන්නේ නැහැ. ඒ නිසානේ අපි දිත්තේ දිත්තමත්තන් කියලා කියන්නේ. එතකොට අපිත් උත්සාහ කරන්නේ මේ ආර්යයන් වහන්සේ දකින ධර්මයේ දකින්න. හරියානං දස්සාවි. අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ කියන தත්ත්වයකටපත් වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ආර්ය ධර්මයේ දකින්න. ආර්ය ධර්මයේ කියලා විශේෂ ධර්මයක් ඇත්තේ නැහැ. ධර්මයන්ගේ යථා ස්වභාවයයි ආර්ය ධර්මයේ කියලා කියන්නේ. අසුතවත් පුජ්‍යලයා තුල තියෙන්නේ ධර්මයන් පිළිබඳ විපරීතයක්. විපරීත අදහසක්. ඒ වෙනස් අදහසක්, විපරීත අදහසක්. යථා ස්වභාවය නෙවෙයි. ඇත්ත ඇති හැටියෙන් ගැනීමේ ශක්තිය ඔහුට ඇත්තේ නැහැ. දැකීමේ ශක්තිය නැහැ. නැති නිසා ඔහු ධර්ම දරනවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දරන්ට නෙවෙයි දේශනා කරේ, ධර්ම අවබෝධ කරලා අතහරින්න. කුල්ලූපම සූත්‍රයේ දේශනා කරන්නේ ධර්මයේ ඊතර වීම සඳහා මිස ධර්මය දරන්න නෙවෙයි. කරේ තියාගෙන යන්න නිත්තරණාය නෝ ගහනත්තාය. මේ ග්‍රහණය කරන්න
නෙවෙයි කියන අදහස බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට අර කුඩා දරුවට සීලාතීපි නොහෝති කුතෝ පනස්ස උප්පජ්ජති සීලබ්බත පරාමාස. සීල කියන අදහසවත් කුඩා දරුවට ඇත්තේ නැහැ. එහෙනම් කොහොමද සීලබ්බත පරාමාස කියන එකක් එයාට ඇති වෙන්නේ? එයාට ඇති වෙන විදිය තමයි අර බුදුරජාන් වහන්සේ තියෙන විදිය තමයි පෙන්වුවේ. එයාට වර්තමානයේ ඇත්තේ නැහැ. ඒ කුඩා දරුවට තියෙන එක අනුශය ධර්මයක් හැරිය. ඊළඟට කාමාතීපි නොහෝති කුතෝ පනස්ස උප්පජ්ජති කාමච්ඡන්ද. කාම කියන අදහසකුත් නැති නිසා කාමච්ඡන්දයක් කුඩා දරුවන්ට කොයින්ද? ඊළඟට සත්තාතීපි නොහෝති කුතෝ පනස්ස උප්පජ්ජති සත්තේ ව්‍යාපාදෝ. සත්වයා කෙරෙහි ඇතිවෙච්චා වූ ව්‍යාපාද විරුද්ධ බව කොයින්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරේට. එතකොට මේ ඕරම්භාගයේ සංයෝජන පහටම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර ධර්මයමයි. එතකොට අපි දන්නවා කුඩා දරුවෙක් අරමුණු ගන්න ආරම්භ කරාට පස්සේ එයා තුල ඇති වෙනෝ සත්වේ පුජ්‍යලේ කියන අදහස. එයා තුල සත්වේ පුජ්‍යලේ කියන අදහස. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්වේ පුජ්‍යලේ නැහැ කියලා නෙවෙයි. සත්වේ පුජ්‍යලේ නැහැ. ඒ කියන්නේ නාම රූප දෙකක් තියෙනවා කියලාද? එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. සත්‍ය පුජ්‍යලයක් නෑ, නාම රූප දෙකක් මෙතන තියෙන්නේ කියලා එහෙම පෙන්වන්නේ නෑ. ඒක මේ පොත් ලියපු එක එක්කෙනා හරි ගස්සගත්ත භාවනා මධ්‍යස්ථානවල හදාගත්ත දෙයක්. ඒක නෙවෙයි මේකේ කියලා. එහෙම එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෑ. සත්‍ය පුජ්‍යලයක් නෑ, නාම රූප දෙකක් මෙතන තියෙන්නේ කියලා එහෙම පෙන්වන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ සත්‍ය පුජ්‍යලේ නෑ කියන්නේ හේතු යුක්ති ධර්මානුකූලව තේරුම් කළා. උන්වහන්සේ සත්වයා කියන එක පෙන්නනෝ රූපේකෝ ඡන්ද යෝ රාගෝ යෝ නන්දි. රූපය කෙරෙහි යම් රාගයක් හට ගන්නව නම් නන්දියක් සතුරු වීමක් ඇති වෙනව නම් අර తත්‍රාපි නන්දිනී කියලා කියන්නේ සතුරු වීමක් ඇති වෙනව නම් යා තණ්හා තෘෂ්ණාවක් හට ගන්නව නම් తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ. අන්න යාට කියනවා සත්‍යයා කියලා. විශේෂයෙන්ම සත්‍යයි කියලා ධර්ම ආර්ය ධර්මයේ තුල පෙන්වන්න පුළුවන් එයාට. දැන් අපි ඒ ආර්ය ධර්මයේ තුල තමයි මේ සත්‍යයා කියලා පෙන්න. දැන් අපි සත්‍ය පුජ්‍යලයයි කියලා පිළිගන්නේ වෙන ක්‍රමයකට. ඒක ආර්ය ධර්මයට අනුව නෙමෙයි. අනාර්ය ධර්මයේ තුල. එතකොට රූපේ විතරක් නෙවෙයි වේදනාව කෙරෙහි යම් ඡන්தோ යම් රාගෝ නන්දි. වේදනාව කෙරෙහි යම් රාගයක් නන්දියක් තෘෂ්ණාවක් හට ගන්නව නම් එයාට తත්‍ර සත්තා తත්‍ර විසත්තෝ. එතකොට මේ ස්කන්ධ සලකනකොට ස්කන්ධවල යම් සතුටු වීමක්, ඒ වගේම යම් හේතු වීමක්, යම් තෘෂ්ණාවක් කෙනෙකුගේ ස්ව సంతානය තුල එහෙම නැත්නම් චේතනා තුල උපදිනවනම් ඒ චේතනා තුල උපදින එක්කෙනාට තමයි බුදුරජාණන් වහන්සේ සත්වයා පුජ්‍යලයා කියලා දේශනා කළේ. එතකොට අසුතවත් පුතුජණය කවුද? සත්‍යේ පුජ්‍යලෙක්. එයා සත්‍යේ පුජ්‍යලෙක්. එයා ළඟ සත්‍යේ පුජ්‍යලෙක් නැහැ කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. ආර්යයන් වහන්සේ ළඟ සත්පුරුෂයන් වහන්සේ ළඟ සත්‍යේ පුජ්‍යලෙක් නැහැ. ඒ සත්‍යේ පුජ්‍යලෙක් නැති වෙලා තියෙන්නේ කොහොමද කියලා මේ ඇත්ත දන්නවා. එතකොට මේ රූප උපාදානය කෙරෙහි යම් චන්දරාගයක්, වේදනා උපාදානය කෙරෙහි යම් චන්දරාගයක්,
සංඥා උපාදානස්කන්ධය. එතකොට උපාදානස්කන්ධ කෙරෙහි උන්වහන්සේට එහෙම නැත්නම් සක්කාය පිළිබඳ උන්වහන්සේට යා නන්දි යා තණ්හා ආදී වශයෙන් කියපු එකක්වත් නැහැ. නැති නිසා උන්වහන්සේ මේ පංච උපාදානස්කන්ධය අතහැරලා තියෙනවා. ඒකනේ දුකනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ පංච උපාදානස්කන්ධය අතහැරලා තියෙනවා. උන්වහන්සේ එතකොට සත්වේ පුජ්‍යලෙක් හැටියට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අසුතවත් පුදුජනයා තමයි. එතකොට කුඩා දරුවෙක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු හසුරවනකොට එයා තුල ඇති වෙන අර සත්ත්‍ය සංඥා. මොකක්ද ඇති වෙන්නේ? ඒ සත්ත්‍ය සංඥාව ඇති වෙන්නේ චේතනා තුල. ඒ නිසානේ කියන්නේ චේතනා විහෙරති. චේතනාව අනුව ඒ චේතනා අනුව වාසය කරනකොට තමයි එයාට ඒක ඇති වෙන්නේ. ඒ ඇති වෙන්නේ සත්‍ය පුජ්‍යල සංඥා ඇති වෙනකොට එයාට මේ ඒ දේවල් වල චන්දරාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දනි. එයාට චන්දරාගය කියන අර බැම්ම එයා බැම්මෙන් මැන ගන්නවා. බැම්මෙන් මැදුනට පස්සේ එයාට හැම දෙයක්ම නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාවි නන්දනි. ඒ හැම දෙයකම ඇලෙමින් ගැටෙමින් ඒවයි සතුටු වෙනවා. ඒ සතුටු වෙන නිසා එයා තුල ක්‍රියාත්මක වෙනවා මොකද්ද? ඕරම් භාගිය සංයෝජන. වර්තමානයේ ඉපදිලා තියෙන සංයෝජනේ මොකද්ද? අර චන්දරාගය. නමුත් චන්දරාගය යාට පේන්නේ ඒ බැම්ම පේන්නේ නැහැ. දැන් එයා ළඟ සක්කාය දිට්ඨිය තියෙනවා. ඊළඟට විචිකිච්ඡාව තියෙනවා මේ ධර්මයේ පිළිබඳ. ඊළඟට සීලබ්බත පරාමාස කියන එක තියෙනවා. ඊළඟට කාමරාග කියනවා. ඊළඟට ව්‍යාපාද කියනවා. එතකොට මූලික වශයෙන් සාරාංශ කරලා ගත්තාම මේ ඕරම්භාගීය සංයෝජන ක්‍රියාත්මක වන භවය තුල මූලික සංයෝජන ධර්ම දෙකක් බුදුරජාන් වහන්සේ පෙන්නනවා කාමරාග ව්‍යාපාද කියලා. කාමරාග ව්‍යාපාද. දැන් අපි දන්නවා අපේ ඉන්ද්‍රිය හසුරවනකොට අපිට බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ මේ කාමරාග කිව්වේ අවිද්‍යාව කියන එක. ව්‍යාපාද කාමරාග ව්‍යාපාද අවිද්‍යාව ව්‍යාපාද. එහෙම කිව්වත් කමක් නැහැ. කාමරාග ව්‍යාපාද කියලා කිව්වෙත් කමක් නැහැ. එතකොට මේ කාම භවය තුල අපේ ඉන්ද්‍රිය සංජානනය තුල කාමරාග ව්‍යාපාද එහෙම නැත්නම් අවිද්‍යා දෝමනස්ස දෙක තමයි තියෙන්නේ. එතකොට අර කුඩා දරුවා දැන් අර අවිද්‍යා දෝමනස්ස දෙකෙන් යුක්තව තමයි මේ ඉන්ද්‍රිය හසුරවන්නේ. ඇයි සමහර ඒවයි ඒ කුඩා දරුවා ඇලෙනවා. සමහර දේවල් ඒ Tamanට සැපගෙන දෙන දෙයට විරුද්ධ වෙන හැම වෙලාවකම ගැටෙනවා. දැන් Taman හොඳ මිහිරි ශබ්දයක් අහනවා නම් ඒ ශබ්දයට ප්‍රතිවිරුද්ධ දෙයක් අමිහිරි දෙයක් ඇහෙනවා නම් ඒකට ගැටෙනවා. රසයක් එනකොට දෙහියටයක් හැපුණොත් ගැටෙනවා. එතකොට ඊළඟට ස්පර්ශය කෙරෙහි කටුවක් එහෙම ඇනුණොත් ඇඳේ බුබුතුරුනේ එහෙම තිවිලා එහෙම නැත්නම් පුංචි කූඹි ටිකක්වත් කන්න පටන් ගත්තොත් ඊට පස්සේ කේන්ති ගිහිල්ලා අර සනීපෙට හාන්සෙල හිටියේ ඒක නැතිලා ඒක නැගිටිනවා. ඇවිල්ලා ඉක්මනට ගසලා ඒක මේ කරනකට ප්‍රතිවිරුද්ධ. එතකොට මේ කාම ලෝක හැමදෙස්සෙම තියෙන්නේ අවිද්‍යාව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් කුඩා දරුවෙක් හැටියට මේ උපදින්නා වූ චන්දරාගය එහෙම නැත්නම් සංයෝජන ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති නිසා
එයාට කෙසේවත් ඕරම්භාගයේ සංයෝජන පිළිබඳ අවබෝධයක් ඒ අවස්ථාවේ නැහැ. ඇයි වර්තමානයේ උපදින සංයෝජන ගැන දන්නේ නැහැ. ඊට පස්සේ මේ අසෘතවත් පුදුජනයා ඉන්ද්‍රිය සංජානනයත් එක්ක දැන් නිරන්තර අර බැම්මෙන් වෙලෙනෝ චන්දරාගෙන් වෙලෙනවා. එතකොට මේ වර්තමානයේ උපදින සංයෝජන ධර්මයේ පිළිබඳ එයාට අවබෝධයක් නැහැ. ඒක නැති කරගන්න මාර්ගයක් ඒ මොහොතේ උපදින්නෙත් නැහැ. උපදින ඥානයක් ඇත්තෙත් නැහැ. නැති නිසා ඒක ඒ චේතනා සමූහය නැවත නැවත අනුගමනය කිරීමෙන් ඒක තාමගත ධර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඕරම්භාගයේ සංයෝජන ධර්මයක් අනුශය ධර්මයක් හැටියට තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම ওই සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග ව්‍යාපාද කියන ධර්ම අපි ඉඳුරා පරිහරණය කරන්නේව නෙවෙයි. අපිට ඇති වෙන්නේ මොකද්ද මේ ඉන්ද්‍රිය සංජානනයත් එක්ක අර කාමරාග කියන එක. ඒකට ඇති වෙන බැම්ම. එහෙම නැත්නම් අවිද්‍යා දෝමනස කියන එක තමයි ඇති වෙන්නේ. ඒ ඇතිවීම නිසා තමයි අර සත්ත්ව සංඥාව පහළ වෙන්නේ. සත්ත්ව සංඥාව පහළ වෙන නිසා අපිට මේ ධර්ම කෙරෙහි සැකයක් තියෙනවා. දැන් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දැන් විචිකිච්ඡා කියන ධර්මයක් අපි කොහොමත් විග්‍රහ කරනෝනේ. ඒ විචිකිච්ඡා ධර්මයේදී විග්‍රහ කරන්නේ බුද්ධ ආදී 8 තැන් කෙරෙහිනේ. දැන් මෙතන කියන්නේ විචිකිච්ඡා කියන ධර්මය ඉඳුරාම උගන්වන්නේ ධර්මය කෙරෙහි. ඒ ධර්ම කියන්නේ බුදුහාඳුරන්ගේ ධර්ම නෙවෙයි. බුදුහාගේ ධර්ම නෙවෙයි. ඇයි බුදුහාගේ ධර්ම හොයනව නෙවෙයිනේ. අන්න ලබ්ධිකයෝ තෝණ තරම් ඉන්නවනේ. බුදුන් සරණ නොගෙපු අය ඕන තරම් ඉන්නවනේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයක් ගැන නෙවෙයි. ධර්ම කියලා කියන්නේ දැන් මේ ඇසට කනට නහයට අරමුණු වන අරමුණු. දැන් බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය මේ මොකද්ද පෙන්ලා තියෙන්නේ? මායෝපමාච විඥානෝ. මායාකාරයක් වගේ මේ විඥානේ නොයෙකුත් දේවල් මවනෝ. නොයෙකුත් දේවල් මවන්න හැකියාව තියෙනවා. ඒ මවමින් තමයි මේ ඉන්ද්‍රිය මාර්ගෙන් අපිට විඳීමට උවමනා කරන තේක හම්බ කරලා දෙන්නේ. ඒක මවලා තමයි හම්බ කරලා දෙන්නේ. නැත්තම් මේ තියෙන ධර්ම වලින් විඳින්න පුළුවන් කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඒවා හරියට මස්ලේ නැති ඇට වගේ. මස්ලේ නැති ඇට වගේ. ඒවා විඳින්න දෙයක් නැහැ. නමුත් විඳින්න පුළුවන් දෙයක් බවට මේ විඥානය පත් කරනවා. ඒ පත් කර ගැනීමත් එහෙම දෙයක් ඇතයි කියලා සැලකීමත් මාර්ගෙන් ඔහු තුල තියෙන හැමතිස්සෙම විචිකිච්ඡාව. මොකක්ද තියෙන්නේ? විචිකිච්ඡාව. සැකයක්. මේක සැපයක් නැත්තේ නෑ, සැපයක් තියෙනවා. මේකේ කටුවක් විතරක් නෙවෙයි, මේක මසුත් තියෙනවා. කියලා හැමතිස්සෙම ඒ කියන්නේ මේවා නැවත නැවත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි හඹාගෙන එලවාගෙන යන්නේ ඒ සැකය. අද නොලැබුණු සැපේ හෙට ලැබේ. හෙට ලැබුණ නැත්තම් අනිද්ද ලැබේ. එහෙම නැත්තම් මේ ළමා කාලේ ලැබුණ නැති එක තව ටිකක් පහුවෙලා ලැබේ. ඊට පස්සේ තරුණ කාලේ හම්බෙයි. වයසට ගිහිල්ලා හරි හම්බෙයි. ඉතින් අන්තිම මොහොතේ උත්සාහ කරනවා මේකේ මොනවා හරි තියනවා කියලා. සැකයක් මේ ලෝකේ විඳින්න පුළුවන් දෙයක් තියෙනවා කියලා හැමතිස්සෙම මේ ධර්මපරියායම් පිළිබඳ සැකයක් හිතනවා. විචිකිච්ඡාවක් තියෙනවා. විචිකිච්ඡාව කියන්නේ ස්ථිර බවක් ඇත්තේ නැහැ. මේකේ කොහේ හරි හැංග වෙලා සැප කියන එක තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
ධම්මාතේපි නහෝති කුතෝපනස උප්පජ්ජති ධම්මේ විචිකිච්ඡා. ධම්ම කියන එක පිළිබඳ අර කුඩා දරුවට අවබෝධයක් නැහැ. එතකොට ධම්ම කියන්නේ බුදුහාමරගේ ධර්ම නෙවෙයි. ධම්ම කියන්නේ මේ මනෝ පුබ්බං ගමා ධම්මා කියන එක. ඒ මනස මුල් වෙලා උපදවන ධර්ම පිළිබඳ එයාට අවබෝධයක් නැහැ. ඒවා අවබෝධයක් නැහැ. ඉතින් අවබෝධයක් නැති හින්දා ඒවා තුල සැපක් තියෙනවා කියලා හැමතිස්සෙම විචිකිච්ඡාවක් තියෙනවා. ඒ පිළිබඳ ස්ථිර සැකේ දුරු වීමක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී මොකද්ද පෙන්වන්නේ? මේ ලෝකාමිසය එහෙම නැත්නම් මේ පංචකාම ලෝකයේ පිළිබඳ තියෙන ආස්වාදයක් ඒ වගේම ආදීනවයක් නිස්සරණයක් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. හේතු යුක්ති ඇතුව හේතු යුක්ති සහිතව. අන්න ඒකට කැමති එක්කෙනා ඒ ධර්මය සොයාගෙන ගිහිල්ලා ඒ ධර්මය අවබෝධ වෙනකොට දන්නෝ මේ ලෝකාමිසය පිළිබඳ යම් සැකයක් තිබුණා නම් ඒ සැකේ සම්පූර්ණයෙන්ම යා දුරු කරනවා. එහෙනම් මේ ධර්මය දරන්න ඕන එකක් නෙවෙයි දිත්තේ දිත්තමත්තං. ඒ ඇහි වරදක් හරි බාහිර රූපාරම්මණයේ වරදක්වත් නෙවෙයි. මේක අර චේතනා විහෙරති. ඒ චේතනාවන් පහළ කිරීමෙන් ඇති කරගත්තා වූ මනෝමය දෙයක්. මනෝමය ලෝකයක්. එහෙමත් දේශනා කළ දෙන බුදුරජාණන් වහන්සේ. මනෝමය මනසින්ම සකස් කරපු විඳීමට උමනා කරන පිළිවෙලට සකස් කරපු කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ සැකය ඔහු තුල නැති වෙනවා. මේ ධර්ම අතහරින්න ඕන, ධර්ම ඉවත් කරන්න ඕන කියන අදහස මේවට තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගන්න. ඒ නිසා පේනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වර්තමානයේ දැන් අපි ඕරම් භාගයේ සංයෝජන මොනවද කියලා අහුවාම ඕන කෙනෙක් දන්නවා. දන්නවා කියන්නේ අර පාලුන්ක පුත්ත හාමුදුරුවෝ කියනවා වගේ කියන්නේ. නේ? නල්ලේ. උද්දම් භාගයේ සංයෝජන මොනවද ඒත් ඒ විදිහටම කියනවා. හැබැයි මේක ගොඩ නැගෙන විදිය එයා දන්නේ නැහැ. uppannāච උපදින ආකාරය දන්නේ නැහැ. නිස්සරණය දන්නේත් නැහැ. දන්නේ නැති නිසා මේවා මේ ඕරම් භාගය සංයෝජන එහෙම නැත්නම් තාමගත ධර්ම බවට පත් වෙලා තියෙනවා. පරිවර්තනය වෙලා තියෙනවා. දැන් අපිට අතීතයේ වෙච්ච දෙයක් වගකීමක් මේ වර්තමානයේ අපිට ගන්න බෑ. අතීතයේ වෙලා තියෙනවා. දැන් අතීතයේ ඒක තාමගත වෙලා තියෙන අනුශේ ධර්මයක් හැටියට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම උගන්වන්නෙත් නැහැ. අපිට එහෙම තියෙන බව විතරක් අවබෝධ කරගන්න ඕන. අතීතෙන් හිතන්නේ කියලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම කියලා තියෙනනේ දේශනා එහෙම බලන්න එපා කියලා. මේ මොහොතේ මේ චේතනා පහළ කිරීම අපි කොහොමද පාලනය කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ පාලනය කිරීමෙන් අවබෝධ කර ගැනීමෙන් අර තාමගත ධර්මත් සම්පූර්ණයෙන්ම අනුශය ධර්මත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරන්න පුළුවන් කියන එක උන්වහන්සේ දේශනා කරනවා. එතකොට කෙනෙක් කොයි වෙලාවකවත් හිතන්න එපා දීර්ඝ සංසාරයක අපි ගමන් කරලා තියෙනවා. ඒ දීර්ඝ සංසාරයේදී විවිධ විදියෙන් අපි එක එක ආකාරයෙන් නොයෙකුත් කර්ම අපි ඇති කරගෙන තියෙනවා. නිවන් දකිනවා කියන්නේ ඒ කර්ම ඔක්කොම ගෙවන දානවා කියන එක නෙවෙයි. ඒ කර්ම එහෙමනම් කවදාවත් නිවන් දකින්න අපිට හම්බ වෙන්නේ කවදාවත් නිවන් දකින්න වෙන්නේ නැහැ. කම්මක්ඛය කියන වචනයක් පෙන්눔 කරලා තිනවා. තව දුරටත්
ඒ ධර්ම එක්ක බැඳීම නැති කරනවා. ඒ ධර්ම එක්ක බැඳීම නැති කරනවා. අපේ පූර්වපර සම්බන්ධයක් මොනවා හරි තියෙනවා නම් ඒ සම්බන්ධය නැති කරනවා. ඒක නැති කරනවා කියලා කියන්නේ මේ මොහොතේ අපේ චේතනාවන් අපි තේරුම් ගැනීමෙන් හැඩගැස්වීමෙන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කිව්ව එක තේරුණාද මෙයාට? ඒක මගේ වචනෙන් කිව්වේ ටිකක් හවුද මදි වගේ කිව්ව විදිය. තේරුණාද මෙයාට? ඈ? නෑ දැන් අපි අපේ සංසාරේ ගත්තාම එක එක සත්ත්ව ආත්මවල අපි ඉපදිලා තියෙනවා. මිනිහෙක්ම වෙලා නැහැ. අපි මොනිකුත් විදිහේ කර්ම කරලා තියෙනවා. ඕවා ඔක්කොම ගෙවලා දාලා ඉවර කරන එකට නෙවෙයි නිවන් දකින්න කියන්නේ. එහෙම නිවනක් නෑ බුදුහාමුදුරුවෝ. තේරෙනවද? එහෙම එකක් පෙන්නලා නෑ. ගෞතම බුදුරජාණන් වහන්සේගෙත් එහෙමනම් තාමත් බුදු වෙලා නෑ. ඒව ගෙවන්න බෑ. එහෙම ගෙවන්න එක්කෙනෙක් හිටියා. නිකණ්ඨනාථ පුත්ත. නිකණ්ඨනාථ පුත්ත පෙර පූර්ව කුත කර්මයෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ. ඒක ගෙවලා දාන්න ක්‍රමයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ආවෝ දැන් හරි. එක්තරා නිකණ්ඨයෙක් හම්බුණාම ඔබගේ සාත්වරයා මේ විදිහට කියනවා. දැන් ඔබ දන්නවද ගෙවපු ප්‍රමාණය? තා කොච්චර ඉතුරු වෙලා තියෙනවද කියලා දන්නවද? ඈ? ඔබ ගෙවපු ප්‍රමාණය දන්නේ නැත්තම් තව ගෙවන්න කොච්චර තියෙනවද කියලා දන්නේ නැත්තම් ඔබ තව දුරටත් මේ තාපන ක්‍රමය මේ වෘත ක්‍රමය ඇසුරු කිරීමේ ඵලය මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ. එතකොට භික්ෂුන් වහන්සේට කිසිම විටකවත් දික් කරේ නැහැ අර තාමගත ධර්ම මේ ඒව නැති කරනකම් උඹලට මේක නිවන් දකින්න බෑ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ අනුශය කියලා ධර්මයක් දේශනා කළා. ඒ අනුශය කියන්නේ ඒ අනුශය හා බැඳිලා අපි මේ ඉන්ද්‍රිය සංජානනය පටන් ගැනීම නැවැත්වීම ඒක නිරෝධ කිරීම ගැන කතා කරන්නටයි බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළේ. ඒක අවබෝධද? ඒ කිව්වේ දැන් මේ අනුශය ධර්මය අනුශය ධර්මත් එක්ක බැඳිලා ඉන්නවා අපි. ඒ කියන්නේ අතීතයත් එක්ක බැඳිලා ඉන්නවා. මේ උපාදාන කන්ද. මේ උපාදාන මේ බැඳීම නැතුව වර්තමානයේ චේතනා ඒව නැතුව ඒක කොහොමද අවබෝධයෙන් ඒක සක්කාය දිට්ඨිය තාමගත වෙන්නේ කොහොමද? දැන් සක්කාය දිට්ඨිය කියන ධර්මයක් තියෙනවනම් අනුශය ධර්මයේ හැටියට ඒක කොහොමද තාමගත වෙන්නේ? ස්ථිර බවට යන්නේ කොහොමද? වර්තමානයේ මෙයාගේ ඉන්ද්‍රිය හැසිරීම උඩ. අන්න ඒ ඉන්ද්‍රිය හැසිරීම වෙනස් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. දැන් තේරෙනවද ටිකක්? එහෙම නැතුව දැන් අර මේ කොහෙවත් නැති සංසාරයේ තියෙන වෙනත් භවයක තිබුණු සක්කාය දිට්ඨිය නැති කරන්න නෙමෙයි. ওই අනුශය ධර්මයේ පිළිබඳ ඇත්ත වශයෙන්ම හුඟක් අයට බණ පොත් ලියපු අයට දේශනා කරන අයට හුඟක් අයට අවබෝධයක් නැහැ. ඒ අවබෝධය නැති නිසා ඒ අය උත්සාහ කරනවා මේ ඇතුලේ තියෙන ඒවා නැති කරන්න. ඇතුලේ තියෙන ඒවා නැති කරන්න නෙමෙයි වුමනාකම තියෙන්නේ. වර්තමානයේ ඇතුලේ තියෙනවා කියන ධර්මත් එක්ක හේතු වෙන එක ඒක තමයි නිවන. එතනින් තමයි නිරෝධය පටන් ගන්නේ. එතකොට අරවා නිරෝධ බවට පත් වෙනවා. එහෙම නැත්නම් අර නිගණ්ඨ ශ්‍රාවකයන් අහව ප්‍රශ්නෙම බුදුරජාණන් වහන්සේට අහන්න වෙනවා. එහෙම එකක් දේශනා කරනවා. උඹේ කොච්චර තාමගත ධර්ම දැන් ඉවරද? එහෙම අහන්න බුදුහාමුදුරුවෝ ධර්මයක් දේශනා කළේ නෑ අපිට. දැන් මේ දේශනා කරන්නේ දැන් මේ මාළුන්ගේ පුත්තේ හාමුදුරුවෝ නිකම්ම මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීල පරාමාස කියලා මේ ඕරම්භාගයේ සංයෝජන පැහැදිලි කළා. නමුත් මේ ඕරම්භාගයේ සංයෝජනයක් කොහොමද සකස් වෙන්නේ?
ඒක කොහොමද නතර කරන්නේ? ඒක නතර කරාම ඒ බැඳීම ඕරම්භාගයෙන් අවදි වීම නතර වෙන්නේ කොහොමද කියන එකයි බුදුහාමුදුරුවෝ. සක්කායෙන් අවදි නොවීම වාසය කරන. දැන් කුඩා දරුවෙක් සක්කායෙන් අවදි වෙලා නැහැ. හැබැයි දැන් එයා ඉන්ද්‍රිය සංජානනයත් එක්ක සක්කායත් එක්ක. එතකොට මේ ඥානවන්ත මිනිස්සුන්ට බැරිද ඒක අවබෝධ කරන්න මේ ඕරම්භාගයේ සංයෝජන වලින් අවදි නොවි වර්තමානයේ ඉන්ද්‍රිය හසුරවන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් පැහැදිලිද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ වාක්‍ය හොඳට තේරුම් ගන්න. තේරෙනකොට හොඳට පැහැදිලි වෙනවා. මේ අසුතවස් පුතුජණයා සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා. දැන් මේ අවදි වෙන හැටි කියන්නේ. සක්කාය දිට්ඨි පරේතේන සක්කාය දිට්ඨි පරියුට්ඨිතේන චේතසා විහෙරති. සක්කාය දිට්ඨි පරේතේන uppannāca සක්කාය දිට්ඨියා නිස්සරණං යථා භූතං නප්පජානාති. සක්කාය දිට්ඨි තාමගතා ඕරම්භාගයා සංයෝජන. දැන් මේ ඕරම්භාගය කියන සංයෝජනය යොදේ මැඩිලා ඊට අනුව ගිහිපු චේතනා හසර වීම නිසා නැවත නැවත මේ චක්‍රය තියෙනවා. මේ චක්‍රය තියෙන්නේ ඇයි? uppannāca සක්කාය දිට්ඨි. ඉපදුනා වූ සක්කාය දිට්ඨිය දන්නේ? එතන සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද? අර තාම ගත වෙච්ච එක නෙමෙයි. uppannāca සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? වර්තමානයේ මම රූපය හා යම් චන්දරාගයක් ඇති වුණා නම් ඒක සංයෝජනයක්. ඒ සංයෝජනයක අවදියක් ඇත්තේ නැහැ. ඇයි මේ සංයෝජනයත් එක්ක බැඳලා තින්නේ? මං සක්කාය දිට්ඨියෙන් තමයි අවදි වෙලා තියෙන්නේ. මම අවදි වෙලා තින්නේ. දැන් අපි හිතමු තද නින්දක හිටියයි කියලා කට්ටිය නින්දෙන් අවදි වෙලා තින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන වර්තමානයේ ඉන්ද්‍රිය සංජානනය පිළිබඳ අවබෝධයක් එයා ඇත්තට ඇත්තේ නැත්තේ මොකද? සක්කාය දිට්ඨියෙන් මැඩිලා සක්කාය දිට්ඨිය අනුව ගිය චේතනා එක්ක තමයි අවදි වෙලා තියෙන්නේ. ඒක නැවත සර්කල් එකක් වගේ මෙහෙම වටේට. ඉතින් දැන් ඕරම්භාගයේ සංයෝජනයක් බවට ඒකපත් වෙනව නැවත සංසාරේ. දැන් මේ පෙර සංසාරයේ ඕරම්භාගයේ සංයෝජනයක් හැටියට පත් වුණා ඒ විදිහට හිටපු නිසා අපි බුදුහාමුදුරන්ගේ ධර්මය දන්නේ නැහැ. අසුතව පුතුජණයෝ හැටියට සංසාරේ බොහෝ කාලයක් අපි හිටියා. ඒක දන්නේ නැහැ. ඒක ඕරම්භාගයේ සංයෝජන. දැන් මේක බුදුරජාණන් වහන්සේම දේශනා කරනනේ මහණෙනි නුඹලත් මමත් මේ සංසාරේ මෙච්චර ආවේ මේ නිසා. දැන් එහෙම වෙන්න ඕනේ නැහැ. එතකොට එහෙනම් අපිට අවදියෙන් ඉන්නේ කියලා කියන්නේ මොකක්ද? මේ මොහොතේ අවදියෙන් ඉන්නේ කියලා තියෙනවා අර අපිට ඇති වෙන සංයෝජන බැම්ම ඇති නොවන ආකාරයට. එතකොට සංයෝජන ධර්මය. ඒ සංයෝජන ධර්මය තමයි තාමගත බවට පරිවර්තනය වෙවි යන්නේ. ඒ කියන්නේ ඒක ගැන අවදියක් නැති හින්දා සංසාරේ දිගටම යනවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට මාළුන්ගේ පුත්ත කුමාරස්ස උත්තානසෙය්‍යකස්ස ධම්මාතීපි නහෝති කුතෝපනස්ස uppajjati ධම්මේ විචිකිච්ඡා. දැන් කුඩා දරුවෙකුට විචිකිච්ඡාවක් කියන එකක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මේ පංචකාම ධර්මයේ පිළිබඳ බුදුහාමගේ ධර්මයේ නෙවෙයි. එතකොට මේ පංචකාම ධර්මයේ පිළිබඳ විචිකිච්ඡාවක් නැත්තම් දැන් අපි
උර්ධ බවට පත් වෙනකොට අපිට විචිකිච්ඡාව උපදිනවා. ඇයි අර තාමගත වෙච්ච ධර්මයත් එක්ක තමයි අපි අවදි වෙලා තියෙන්නේ. ඕරම්බාගේ සංයෝජනයෙන් තමයි අවදි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පංචකාම ලෝකයේ විඳිය යුත්තක්ක කියන එක් හැඟීම තුල මේ හැඟීම තුල විඳිය යුතු දෙයක් ඇත කියන සැකය තුල තමයි අපි අවදි වෙලා තියෙන්නේ. දැන් ওই ටික අපි ඔතනින් නතර කරන ඔයිට එහා විස්තර කරන්න ඕනේ නැහැ. මං හිතන්නේ තේරෙන්නේ ටිකක් අඩුයි වගේ. ඒක ටිකක්. ඒ කියන එක තේරෙනවද? දැන් බුදුරජාණන් වහන්සේ දැන් ඒ ටික එහෙම නතර කරමු, එහෙම තියමු. ඊට පස්සේ දේශනා කරනවා මේ ඕරම්භාගිය සංයෝජන මේ විදියට තාමගත වෙන සකස් වෙන ධර්මයට පටිපදා මොකද්ද කියන එක උන්වහන්සේ දේශනා ඒ සූත්‍රය. පටිපදාව හැටියට දේශනා කරන්නේ උන්වහන්සේ මේ අපි ලබා ගන්න යම්කිසි කායගත සතියකින් හරි එහෙම නැත්නම් අපි භාවනා කර්මස්ථානයකින් කුමක් හරි ප්‍රථම ධානයට පත් වුණාට පස්සේ ඒ ප්‍රථම ධානයේදී ඒ හිත සමාධිමත් වුණාට පස්සේ යදේව තත්ත රූපගතං අන්නර පංච උපාදානස්කන්ධය පිළිබඳනේ මේ ඕරම්භාගේ ඇති වෙලා තියෙන වෙන මොකක් හරි නෙවෙයිනේ. එතකොට යදේව තත්ත රූපගතං එතන තියෙන රූපය රූප උපාදානස්කන්ධය වේදනාව වේදනා උපාදානස්කන්ධය සංඥාව සංඥා උපාදානස්කන්ධය සංකාර සංකාර උපාදානස්කන්ධය විඥාන විඥාන ඒ කියන්නේ සක්කාය ධර්ම එතෙන්ට තියෙන දැන් ඇවිල්ලා. අපි සක්කායට තමයි චන්ද රාගයක් ඇති කරලා තියෙන්නේ. තේරෙනවද ඒක? සක්කාය ධර්මයටනේ අපි චන්ද රාගයක් ඇති කරලා තියෙන්නේ. ඒ චන්ද රාගයෙන් බැඳීම නිසා අපිට මේ දස සංයෝජනයන්ගෙන් අපි බැඳලා තියෙනවා. වර්තමානයේ ඇති වෙන සංයෝජනය මොකද්ද? කාමච්ඡන්දය. අර තාමගත වෙච්ච සංයෝජන ධර්ම තමයි සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග, රූප රාග, අරූප මාන, උද්ධච්ච, අවිද්‍යාව කියන ධර්ම. දැන් තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අන්න ඒ ධර්ම තථාගත ධර්මය, ඒ කියන්නේ ආර්ය ධර්මය පහළ වෙන්නේ එතෙන්දි තමයි. ආර්ය ධම්මස්ස කෝවිදෝ කියන එක. ආර්ය ධර්මය මොකද්ද? යදේව තත්ත රූපගතං රූප උපාදානස්කන්ධ කියන මේ සක්කාය ධර්ම. අන්නේ සක්කාය ධර්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ මේ ආදී වශයෙන් ඒක සම්මර්ෂණය කරන්නේ කියලා. ඒක සම්මර්ෂණය කරන්නේ කියලා. සම්මර්ෂණය කළා මේ පංච උපාදානස්කන්ධ නිරෝධ කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට නිරෝධ ඒ පංච උපාදානස්කන්ධ නිරෝධ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ තවදුරටත් අපි ඒකේ මනසේ දරන්නේ නැහැ කියන එකයි. මනසේ දරන්නේ නැහැ. අපි ඒකට කියනවා නිරෝධ මනසක්. ඒ නිරෝධ මනසක් තමයි එතකොට අපිට නිමිත්තක් නැහැ. අපි උපාදානස්කන්ධය අනිච්ච වශයෙන් දුක් වශයෙන් ආදී වශයෙන් මෙනෙහි කරන කෙනෙකුට අපිට නිමිත්තක් ඇති වෙන්නේ නැහැ. නිමිත්තක් ග්‍රහණය නැහැ. අපිට එහෙනම් අනිමිත්ත ස්වභාවයක් ඇති වෙන්නේ. දැන් අනිමිත්ත ස්වභාවයෙන්
අවදි වුණොත් කොහොමද? අර ඕරම් භාගයත් එක්ක අවදි වුණොත් කොහොමද? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ මෙතන උබතෝ භාග මාර්ගඵලස්ත එහෙම නැත්නම් රහතන් වහන්සේ පිළිබඳ විග්‍රහ කරනවා මෙතනදි විශේෂයෙන්. ඒක උන්වහන්සේ දේශනා කරන්නේ දේශනා පාළියෙන් යම් කිසියෙකුට අවබෝධ නොකරනව නම් මෙන්න තමා ලබන සමාපatti මාර්ගේ අවබෝධ කරනවා. ඒ අවබෝධ කරනකොට එයා අවදි වෙන්නේ එක්කෝ අනිමිත්ත සමාධියෙන්, එහෙම නැත්නම් අපනිත සමාධියෙන්, එහෙම නැත්නම් ශූන්‍යතා සමාධියෙන්. එතකොට බුද්ධ දේශනාව ආර්ය දර්ශනය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු ওই ලක්ෂණ තුනනේ අනිච්ච වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් කියන ලක්ෂණ. ආර්ය දර්ශනය ලබා ගැනීම, ආර්ය ධර්මය දැන ගැනීම සඳහා, ආර්යයන් වහන්සේලා දැකීම සඳහා, ආර්ය ධර්මයේ දක්ෂ වීම සඳහා, ආර්ය ධර්මයේ හික්මීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වූ විපස්සනා මාර්ගය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. ওই ලක්ෂණ තුනෙන් කුමන හෝ එකකින් අවදි වෙනවා. දැන් අපි අවදි වෙන්නේ කොහොමද? මේ අවදි වෙනවා කියන්නේ මේ ඉන්ද්‍රිය සංජානනයට බැස ගැනීම. අපි ඉන්ද්‍රිය සංජානනය, අපි ඇහෙන් රූප ගන්න පටන් ගන්නවා, කනෙන් ශබ්ද ගන්න පටන් ගන්නවා, දිවෙන් රසය අහන්න, ඒව බෙදන්න පටන් ගන්නවා, අවිද්‍යා දෝමනස දෙකට වැටෙනවා. එතකොට අපිට අර චන්දරාගයත් එක්ක ඇතිවෙච්ච ගැටීමක් මිස වෙන ගැටීමක් ඇත්තේ නෑ. එතකොට මේ ඔක්කොම දේවල් අරගල ඒ සේරම යුද්ධ බවට පත් වෙන්නේ අර හිතේ ඇතිවෙච්ච එක්තරා විදියක ස්වල්ප චේතනා ධාරාවක් දිගින් දිගටම ලොකු වෙලා මහත් වෙලා ගමන් කිරීමෙම තමයි ලෝක හොරු බවට පත් වෙලා තියෙන්නේ. මේක හොරකම් කළා හරි මේක අරගෙන විඳින්න ඕන. ඒ තරම් විඳින්න පුළුවන් දෙයක් තියෙනවා. මේක හොරකම් කළා හරි අරගෙන අනිත් එක්කකට වැඩි විඳින්න ඕන. එහෙම හිතනව නේද කට්ටිය? එහෙම හිතනවා. ඉතින් මේ ලෝකෙම ඔක්කොම ක්ලේශ ඒ විදිහට හට අරගෙන තියෙනවා. එතකොට අපි අවදි වෙන්නේ අර තාමගත වෙච්ච ඕරම්භාගයේ සංයෝජන. දැන් බුද්ධ දේශනාව ආරම්භ කරන්නේ අපිට අතීතෙන් හිතන්න බෑ, අනාගතෙන් හිතන්නත් බෑ. අපි ඒ දෙකම අත්හැරලා අපි මේ මොහොතේ අවදි වෙන්නේ කියලා කියන්නේ. අන්න මේ මොහොතේ අවදි වීම තමයි අර ඕරම්භාගයේ තාමගත ධර්මයන්ගෙන් අයින් වෙලා අවදි වීම හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒක උපතෝ භාග රහතුන් වහන්සේ අර භාවනා කර්මස්ථාන වලින් උන්වහන්සේ අර සම්මර්ෂණ ඥානය උපදවලා අවදි වෙනවා. අනිත් ඇත්ත අවදි වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට ඒ බොහෝ ඥානවන්ත පිරිස කිව්සැනින්ම තේරෙන අය අවදි වෙනවා මේ දේශනා කරන තැනම. එයා විශේෂ කර්මස්ථානයක් මොනවත් ගන්නෙ නැහැ. එතකොට ওই භාවනා පොත්වල සුස්ක විදර්ශනා කියලා කියන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ධ්‍යාන ආදී නැතු උන්වහන්සේලා මාර්ගඵල නිවන් අවබෝධ කරන පිරිසක්. එතකොට දැන් අපේ දෛනික ජීවිතේ දෙස බලනකොට අපි හැමදෙනාම නින්දට යනවනේ. ඉතින් කොහොම හරි අමාරුවෙන් හරි පිරිටන් එකක් බීලා හරි හොඳට නිදා ගන්න හදන්න නින්ද යන්නේ නැත්තම්.
ඉතින් හොඳ නිින්දක් හැමෝම බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳට නිින්ද තද නිින්දටම ගියාට පස්සේ අපිට හීන පේන්නේ අඩ නිින්දේ තියෙන හීන පේන්නේ. තද නිින්දට ගියාම හීන පේන්නේ නැහැ. එතකොට අපි හීන පේන්නේ එළි වෙන තුරා දන්නේ නැහැ. වරුසාවක් වහිනෝ දන්නේ නැහැ. එළිය අකුණු ගහනවා ඒත් දන්නේ නැහැ. බල්ල පුරනෝ ඒත් දන්නේ නැහැ. ඒ මොකක්වත් ඒ කිසි දෙයක් දන්නේ නැතුව තද නිින්දක ඉන්නවා. ඇත්ත වශයෙන්ම මේක හරි හොඳ අවස්ථාවක්. ඉතින් ආපහු අපි අවදි වෙන්නේ ජනෙල් ඇරලා ඔක්කොම කළා. සතෙකුගේ සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ කරන්නේ මොනවද ආදී කියලා ආපහු අපි අවදි වෙන්නේ කොහාටද? මේ කුණු කොට තමයි. අපි ආයෙ අවදි වෙන්නේ කුණු කොට තමයි. එතකොට දැන් චතුර්ථ ධානයටපත් වෙච්ච දැන් බුදුරජාන් වහන්සේම දේශනා කරනවා උන්වහන්සේ ඒ චතුර්ථ ධානයටපත් වෙච්ච අයට දැන් අකුණු ගහනවා මීහරක් මැරිලා තියෙනවා පිදුරු කුටියක උන්වහන්සේ වාස කරනවා කිසිවක් දන්නේ නැහැ. ඒ ශ්‍රමණේ මේක දන්නවද කියලා අර මා එක්තරා සිද්ධියක් අරමුණු කරගෙන ඒක දේශනා කරා. ඇයි මේ ධානාගතව අපි මේ ඕරම් භාගීය සංයෝජන එක්ක ඒ සීමාව තුල සැරිසරනව නම් අපි ඒ සැරිසරන සියලු දෙනාටම මේ ශබ්ද ගන්ධ රස මේ හැම දෙයක්ම එයා ඇහෙනවා එයා දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ කුමක්ද? අර කුඩා දරුවෙක් ඕරම් භාගයේ සංයෝජන තියෙනවා. දැන් මේ විදියට කියන ආකාරයට තාමගතව තියෙන සිද්ධිය. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් ගත්තාම වැඩිහිටියා මේ වර්තමානයේ සංයෝජන ධර්මයන් හටගන්න ආකාරය දන්නේ නැහැ. ඇයි හටගන්න නැත්තේ? එයා තාමකත ධර්මත් එක්ක තමයි එයා අවදි වෙලා ඉන්නේ. ඒ කියන්නේ තද නිින්දෙන් එයා අවදි වෙලා තියෙන්නේ කොහාටද? මහා ඊටාම් භයානක තරගත්නේ. මේ ලෝභ දේශ මොහ මදමාන ඊර්ෂ්‍යා අහංකාර ආදී ධර්ම තියෙන තැනකට. එයා හසුරවනවා. එතකොට මේක වටවලල්ලක් වගේ මේ ඕරම් භාගයේ සංයෝජන ධර්මයේ සකස් වෙනවා හැමතිස්සෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් දැන් ඉන්ද්‍රිය සංජානනය එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය පිළිබඳ තමයි මේ විහාරස්ථානේ ගොඩාක්ම දේශනා කරලා තියෙන්නේ. කොයි දේශනාව ගියත් අවසානයේ එන්නේ දැන් මේ වගේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන දිග සූත්‍රයක් වුණත් ඒකත් අවසානයේ ඇවිල්ලා තියෙන කොහාටද? ඉන්ද්‍රිය ගමනට. එහෙනම් මේ අය තේරුම් ගන්න ඉන්ද්‍රිය සංවරය කියන එක කොච්චර වැදගත්ද කියලා. බුද්ධ දේශනාවේ තියෙන මූලිකම ශික්ෂණය, මූලිකම හික්මීම, මූලිකම අවබෝධය. ඒ තරම් අවබෝධයක් වෙන කොතනකවත් නැහැ. අපි හිතාගෙන ඉන්නෝ අපි උත්සාහ කළොත් මේ ඇතුළේ තියෙන ඒවා අයින් කරන්න ඕන කියලා කල්පනා කර භාවනා කරන්න හරි ගියොත් එහෙම නැත්නම් බණහන්ට හරි ගියොත් ඒක කවදාවත් කරන එකක් කවදාවත් කරෙන්නේ නැහැ. ඒ මොකද අපි දන්නේ නැහැ මොනවද තියෙනවද, කොච්චර තියෙනවද, කොච්චර ප්‍රමාණයක් හැදලා තියෙනවද කියන එක බුදු දන්නේ නැහැ. නමුත් එකක් බුද්ධ දේශනාවේ තුල තෝරලා තියෙනවා. ඒ තමයි දීර්ඝ සංසාරේ අපි මේ සක්කාය ධර්මයේ පවත්වගෙන තියෙනවා. ඒක මිතියක් වශයෙන් නෙමෙයි සන්තතියක් හැටියට.
සන්තතියක් හැටියට මේක දැන් අපි මේ සන්තතියක් හැටියට පවතිනකොට මේ අපේ රූපය වුණත් හැමතිස්සෙම නැති වෙනවා. නැති වෙලා ඇති වෙනවා. ඒ නැති වෙලා ඇති වෙනවා කියන්නේ දැන් පීයකින් කෙහෙල්ලත්තක් කපුළු දැම්ම වගේ එහෙම එකක් නෙවෙයි නැති වෙනවා කියලා කියන්නේ. දැන් මේ වර්තමානයේ මං හදාගෙන ඉන්නව නම් යම් රූප කලාප කොටසක් හා රූප විලාසයක් යම් ස්වરૂපයක් ඒක නැති වෙනවා. ඒක නැති වෙලා වෙන ස්වરૂපයක් වෙන කලාපයක් ඇති වෙනවා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ අර දේශනා කරන්නේ උත්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තත් පඤ්ඤායති කියලා නැවතත් ඒක පෙන්වන්න කාණ්ඩ මේ සමහර විට වැරදි විදියට ගන්න පිරිසක් ඉන්න පුළුවන් මේ ඇති වෙලා නැති වුණායි කියලා කිව්වහම ඒක නිකන් කෙහෙල් පිටක් කපලා දැම්මා වගේ දෙයක් කියලා. එහෙම වුණොත් එතකොට විසන්දි වෙනෝනේ ආපහු යන්නේ කොහොමද? සන්තතියක් හැටි නැති මේ අර වර්තමානයේ දැන් අපි කුඩා පුංචි කාලේ පුංචි දරුවෙකුගේ රූපයක් අපේ ළඟ තිබුණා. ඒ රූපේ දැන් ඒක නැති වුණා. දැන් තියෙන්නේ තරුණ රූපයක්. ඒ රූපයත් නැති වුණා. දැන් තියෙන්නේ තලස්ථාන රූපයක්. ඒ රූපයත් දැන් නැති වෙනවා. එතකොට මේ ඒ රූප කලාපවල නැතිවීම අපේ ඇස්මානයට පේන එකක් නෙවෙයි ඊටාම වේගෙන් සිද්ධ වෙන්නා වූ ධර්මයක්. එතකොට මේක නිරන්තරවම ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. දැන් ඇතිවීම නැතිවීම කියන එක වැරදි විදියට ගත්තොත් එහෙම අපිට මේක සන්තතියක් හැටියට පවත්වන්න බෑ. මේ පංච උපාදානස්කන්ධයේ සන්තතියක් හැටියට සංසාරයේ දිගට තියෙන්නේ ඒ ඇති වෙනව නැති වෙනවා කියන ධර්මතාවයේ තියෙනවා. ඒක තමයි අඤ්ඤතා භාවයෙන් නැතිවීම. අඤ්ඤතා භාවයෙන් නැතිවීම. තේරුණාද? වෙනස් වෙනස් ස්වરૂපයෙන් නැතිවීම. වෙනස් වෙනස් ස්වરૂපයෙන් ඇතිවීම. දැන් පෙන පඳුරක් බුදුරජාණන් වහන්සේ පේන පින්ඩූපමන් රූපං කියලා පෙන්නනවා. එතකොට පෙන පඳුරෙන් පෙන සමහර ගුලි නැති වෙනවා. සමහර ඒවා හට ගන්නවා. එතකොට අපේ ශරීරයේ තියෙන සමහර රූප කලාප නැති වෙනවා. සමහර රූප කලාප ඇති වෙනවා. එතකොට ඒ නිසා අපිට පේනවා වෙනම ස්වરૂපයක්. ළමෙක් නෙවෙයි. දැන් තරුණෙක් නෙවෙයි. දැන් මහලු වෙච්ච කෙනෙක්. ඒ විදිහට විවිධ විදිහට පේනවා. නැති වුණා නම් ඉතින් අපි වල දාන්න එපා. අර විදිහට නැති වෙනවනම් එහෙම නැතිවීමක් නෙවෙයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අඤ්ඤතා භාවී කියන වචනේ පෙන්වලා තියෙන්නේ. දැන් මරණ මොහොතේදී බුදුරජාණන් වහන්සේ සම්මත මරණයේදී මරණ මොහොතේදී අපිට පෙන්වුවේ කොහොමද? චුති ගති පටිසන්ධි එකම හිතක් හැටට පෙන්වුවේ. හැබැයි ඒක එකම හිතක් වුණාට ඒක සන්තතියක් හැටියට විපරිණාම තත්ත්වෙන් තමයි ඒක යන්නේ. හැබැයි අර පටිසන්ධි කියන තැනට එනකොට මේ චුති කියන ලක්ෂණය නෙවෙයි තියෙන්නේ. ඒක පරිවර්තනය වෙලා. ඒවා සිත් තුනක් හැටියට ගැලවිලා තිබුණා නෙවෙයි. එකම චිත්ත පරම්පරාව. ඒක ඉදිරියේදී මම දේශනාවක් හැටියට පවත්වන්නම් මේ ඇයට. පැහැදිලි වෙන්න. දැන්
නිරෝධ දෙකක් පෙන්වලා දෙනනේ බුදුරජාණන් වහන්සේ අපි දේශනා කරන්නේ. උත්පාද නිරෝධයක් පෙන්නනවා, තණ්හා නිරෝධයක් පෙන්වනවා. ඒ උත්පාද නිරෝධය කියලා කිව්වේ ඔන්න ඔය වෙනස් වෙවි රූප කලාප, නාම කලාප ওই විදියට සන්තතියක් ඇතුලේ යන්නේ. ඒක අපි හරියට ගඟක් වගේ. ගඟ නැති වෙනව නෙමෙයිනේ. එතන තිබිච්ච වතුර නෙමෙයි තියෙන්නේ දැන් වෙන වතුරක්. හැබැයි ඒක සන්තතියක් ඇටියට තිබුණා. ආත්මවාදයක් නෙමෙයි. ආත්මවාදයක් නම් එක විදියට ඒක තියෙන්න ඕන. මේක පටිච්ච සමුප්පන්නයි මේ ධර්ම නාම ධර්මත් රූප ධර්මත් පටිච්ච සමුප්පන්නයි මේක වෙනස් වෙනවා. වෙනස් වෙවි අලුත් අලුත් රූප කලාප ඇති වෙනවා. ඇති වෙමින් තමයි මේක ගමන් කරන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ නිසා තමයි අපේ සංසාර මේ අනුශය ධර්ම මේ විදිහට අපි සසර අරගෙන ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මෙතන නැති වෙනවා කියන්නේ කෙහෙල් පිත්තක් වගේ කපලා දැම්මොත් එතන විසන්දීනේ. මොකක් ගෙනියන්න බෑනේ. තේරෙනවද? එතකොට ඉතින් කොහොම යන්නේ? මේක සන්තති හැටියට වෙනස් වෙවි ගලාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වු කළා. එතකොට ඊළඟට තණ්හා නිරෝධය කියලා කියන්නේ අර සංස්කාරයන් බැම්මත් තිබුණා නම් ඒ සංස්කාර බැම්ම සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. තණ්හාවෙන් බැඳිච්ච සංස්කාර ධර්මයක් තිබුණා. තණ්හාවෙන් නැති සංස්කාර අනිත් ඒ ඔක්කොම තියෙනවා. දැන් මම බණ කියනකොට මෙහෙම කරන්නේ. ඒත් කාය සංකාර. හැබැයි ඒක තණ්හාවෙන්ද කරන්නේ? ආස්වාස ප්‍රස්වාස දෙක තණ්හාවෙන්ද කරන්නේ? ඒකත් කාය සංකාර. දැන් විසංකාරගතං චිත්තං තණ්හාණං කය මඤ්ඤගාති. තෘෂ්ණාවෙන් තියෙන සංස්කාර වර්ගයක්. බුදුරජාණන් වහන්සේ තිබෙන පැත්තකට යනවා ඊට පස්සේ දැන් මේක කියන්නේ මේ බණ මාත්‍රකාව කරගන්න බැරි වෙනවා. මේ කය සොලවන අපේ ඉදිනදා වැඩ කරගන්න අපි කතා කරනවා. දැන් මේ කට සොලවන එක සංස්කාර. ඒ කාය සංස්කාරය. හැබැයි කාය සංස්කාරයක් වුණාට ඒකේ පෞ සිද්ධ වෙන්නේ නැහැ නේ. අපි තෘෂ්ණාවෙන් කරන මොකක් නෙවෙයිනේ. හැබැයි ඉතින් කට ඇරි හැරි බොරුවක් කිව්වනම් හරි ඉතින්. එසේ කට හෙලෙවිය මොකටද කියලා දන්නවා. එතකොට යාගේ චේතනා විතක්ක ਵਿਚාර යාගේ කියන චිත්ත සංකාර තණ්හා සහගතයි. ලෝභ සහගතයි. බොරුවක් කියන්නේ එක්ක මොනවද ලබා ගන්න ලෝභ සහගතයි. එහෙම වෙන්න පුළුවන්. ඒ කට සොලවන්නේ මනසේ ඉස්සෙල්ල විතක්ක විතාර චිත්ත සංකාර නෙමෙයි මේ වචී සංකාර ඉස්සෙල්ලා ඇති වෙලා තමයි විතක්ක ਵਿਚාර කියන ඒවා ඇති වෙලා තමයි. නමුත් දැන් අපි භාවනා කර්මස්ථානයේදීත් විතක්ක ਵਿਚාර ඇති කරගන්නවා. ඒ භාවනා කර්මස්ථානයේ උපාදානස්කන්ධ ඇසුරු කරන තාක් කල්ම තණ්හාව ඇසුරු කරලා තියෙනවා. අපි තණ්හාවෙන් අල්ලගත්ත දේ මුදා හරින තාක් කල්ම ඒ සංස්කාර ගණයට ඒක වැටෙනවා. ඒ නිසායි පැහැදිලි කළේ භාවනා කර්මස්ථානයක් හැටියට කාය සංකාරයක් එහෙම නැත්නම් කායගත සතියේ මොනෝ හරි කුමක් හෝ අංගයක් Taman සකසනව නම් ඒක මේ ඕරම් භාගයේ සංයෝජනත් එක්ක බැඳීම
නතර කළා තමයි ඒක දෙස බලන්න වෙන්නේ. ඒකට කියනවා සම්මර්ෂණය කරනවා. සම්මර්ෂණ ඥානෙ. ඒ සම්මර්ෂණ ඥානෙ උපදවන එක්කයාට මේ ඕරම් භාගයේ සංයෝජනයන්ගෙන් බන්ධනයක් කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සමත භාවනා කරන එක්කෙනා ඉතින් කොහොමත් ඕරම් භාගයේ සංයෝජන වලින් බැඳලානේ තියෙන්නේ. ඒක ඉතින් අලුතෙන් කියන්න ඕනේ නැහැ. නමුත් ඒ වුණාට අපි ඒකේ නිදහස් වෙනකන් ඒක කමක් නැහැ. නිදහස් වෙන්නනේ ඒක කරන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ මාළුන්ගේ පුත්ත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරන ආකාරයට මේ වර්තමානයේහි මේ සංයෝජන ධර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා තාමගත බවට පත් වුණයින් පස්සේ තමයි මේ විදිහට පරිහරණය කරන්නේ. ඒ තාමගත වීම වැළැක්වීම තමයි මෙහි මොහොතේ අවදියෙන් සිටීම කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රිය මාර්ගයෙන් ඉන්ද්‍රිය භාවනා මාර්ගයෙන් මේ හොරම් භාගයේ සංයෝජන ඇති වෙන්නේ. ඒ ඉන්ද්‍රිය මාර්ගය පිළිබඳ ඉන්ද්‍රිය ගමනය පිළිබඳ අවදියෙන් වාසය කිරීම. භාවනා කර්මස්ථාන වලින් මේක බිඳහෙලීම. සැබෑ අවදිවීම කියන කාරණේ ගැන තමයි බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය හැටියට දේශනා කරලා තියෙන්නේ. ඒක කෙටියෙන් දේශනා කළේ හොඳයි. ඒක කැමැති තරම් ඒ සමාපatti වලට ප්‍රථම ධානය, ဒုတိ ය ධානය ඒවට යන්න පුළුවන්. ඒ කැමැති තැනකට කොතෙන්ට ගියත් ඒවට එහෙම යන්නේ ඇයි? සමහර කෙනෙක් තෘෂ්ණා සහගත යන්න පුළුවන්. සමහර කෙනෙක් තෘෂ්ණා සහගත නැතුව යන්න පුළුවන්. ඒකට පොඩි හේතුවක් තියෙනවා. ඒක මම ටිකක් විමසලා බැලුවා එහෙම වෙන්නේ ඇයි? සමහර කෙනෙකුට ඕමනාකම තියෙනවා මේක ඉක්මනටම මාර්ගඵලයකට එන්න. නමුත් එහෙම තිවිද්දි ප්‍රථම සමාධිය, ဒုတိ ය සමාධිය, තතිය සමාධිය මේ විදිහට ප්‍රථම ධානය, ဒုတိ ය ධානය එහෙම යනවා. ඒ යන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් සක්කාය ධර්මයේ කියන එක ඉන්ද්‍රිය සමෝදානය අනුව ඉන්ද්‍රිය කොහොමද ඒක කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ 5 දෙනෙක් අරගෙන පෙන්නනවා ඉන්ද්‍රිය නානත්වයක් තියෙනවා මහණෙනි. ඉන්ද්‍රිය නානත්වය කියන්නේ අස කනනාසය නෙවෙයි. සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියේ නානත්වයක් තියෙනවා. ඉන්ද්‍රිය දියුණු වෙච්ච ආකාරය තියෙනවා. සමහර ඉන්ද්‍රිය කොටස් සමහර කෙනෙකුගේ ධානා මට්ටමට ධානය ලැබුවට ධානා මට්ටමට හරියන ආකාරයෙන් දියුණු වෙලා නැති හින්දා එයාට ප්‍රකට වෙන්නේ නැtei අරමුණ. අර මොකක්ද අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ කියලා කියන්නේ? මොකක් හරි රූපය හරි වේදනාව හරි සංඥාව හරි කුමක් හරි මේ ස්කන්ධවල ස්වરૂපයක් පෙන්눔 කරන්නේ නෑ. එයාට හරියට ඒක පැහැදිලි නෑ. දැන් අපි සමහර විට කියනෝ නේද මේ මට පේන්නේ හරියට කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි. ඒ නිසා එයා උත්සාහ කරනවා දෙවෙනි එකට යන්න. එතින්දි සමහර කෙනෙකුට පේනවා. ඊට පස්සේ ඒකෙත් පේන්නේ නැත්තම් එයා තුන්වෙනි එකට යනවා. ඒවට යෑම නිසා පේනවා කියලා කියන්නේ කොහොමද? පේනවා කියන්නේ අර ඉන්ද්‍රිය නානත්වය වෙනස් වෙනවා. ඉන්ද්‍රිය නානත්වය වෙනස් වෙනවා. එයාගේ ඉන්ද්‍රිය වැඩෙන්න පටන් ගන්නවා. සද්ධා ඉන්ද්‍රිය දියුණු වෙනවා. ඊළඟට වීර්ය ඉන්ද්‍රිය දියුණු වෙනවා. සති ඉන්ද්‍රියක් දියුණු වෙනවා. සමාධි ඉන්ද්‍රියක් දියුණු වෙනවා. එයාගේ පඤ්ඤා ඉන්ද්‍රියක් දියුණු වෙනවා. එතකොට ඉන්ද්‍රිය දියුණු වෙනකොට ඉන්ද්‍රිය සමෝදහං කତ୍වා අස්ස සිස්සාමීති සික්ඛති. මේ ඉන්ද්‍රිය හරියටම දියුණුනාම සමාධිය හොඳ කැඩපතක වගේ මූණ පේන වගේ පේනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. කැඩපතක මූණ පේන වගේ පේනවා.
අරමුණ. කපා හෙලන්න ඕන අරමුණ විදර්ශනාවෙන්. විදර්ශනාවෙන් කපා හෙලන්න ඕන අරමුණ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් නේ. අනිත් එක්කෙන තෘෂ්ණාවෙන් යනවා. එයා සමාධි සුවයට ඇති වෙලා තින්නේ ඒ සංයෝජනය. ඒකට චන්දරාගයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසානේ ඒ ධාන රූපාවචර ධාන ඒ රූපාවචර ධානයේ කියු ලෞකික ධාන වලට ඇලිච්ච පිරිසක් හිටියා. බමුණු පිරිසක් බුද්ධ කාලේ හිටියා. අරූපාවචර ධාන වලට ඇලිච්ච කට්ටියකුත් හිටියා. ඕක තෝරගන්න බැරි වුණේ බෝධිසත්වයන් වහන්සේ ඒ ගුරුන් ළඟට ගියා. ඒ ගුරුවරු අහිංසකයි. ඒ ලබා ගත්තා. නමුත් ඒ ගුරුවරු කිව්වේ නැහැ මේ ඇලිච් එකෙන් අයින් වෙන විදියක්. ඒක හරියට තද නින්දකට ගිහිලි වෙලා අවදි වුණාට පස්සේ ආපහු මේ කුණු ගොඩේ ඉන්නා වගේ ඒ ධාන වලින් බැසාම ආයෙ ඉන්නේ මේ තාමගත ඕරම්භාගයේ සංයෝජන සමග. ඒ නිසා උන්වහන්සේට ඕනකම තිබුණා ඒක කපා දාන්න. ඒක තමයි කුසලය. එහෙනම් සම්බූ ඥාණයෙන් සොයන්ට පටන් ගත්තා. අන්න ඒ සොයම් කොහොමත් ওই බුද්ධ ඥාන කියන ඒවා තව කෙනෙකුගේ උදව්වෙන් ලැබෙන එකක් නෙමෙයි. දැන් අර ලෞකික ධාන ඒව තව කෙනෙකු උදව්වෙන් ලැබෙන ඒවානේ. ඒක තවත් ගුරුවරු ඉන්නවා. බුදුහාමුදුරන්ට ගුරුවරයෙක් නැත්තේ එහෙමනම් ඒගොල්ලෝ බුදුහාමුදුර වෙනවනේ. ස්වයම්භූ ඥාණයෙන් ලැබෙන බුද්ධ ඥානය. අන්න බුද්ධ ඥානය කියන එක. මේ බුද්ධ ඥානය කියන එක තමයි මේ ආශ්‍රවක්ෂය ඥානය. ඒ කියන්නේ මේක හකුලා දැමීම. මේක ඉවත් කිරීම. මේන් ඉවතට යෑම කියන ඥානය උන්වහන්සේට බුද්ධ ඥානය පහළ වුණා. ආශ්‍රවක්ෂය ඥාන. ත්‍රිවිද්‍යා කියලා කියන්නේ. ඒ ඥානේ පුදුනාට උන්වහන්සේ ඊට පස්සේ ක්‍රමයේ හොයා ගත්තා. ක්‍රමය හොයාගෙන ගුරු ශිෂ්‍යයන්ටත් කිව්වා මෙන්න ක්‍රමී. මේකේ ඉක්ම යන්න. නැතුව අපිට කිසි දවසක පින්වත්නි අපේ සාංශාරික වශයෙන් තියෙන කෙලෙස් වලින් අපිට එහෙම නිදහස් වෙන්න බෑ. එහෙම නිදහස් වෙලා නිවන් දකිනවා කියන එකකුත් නැහැ. තියෙන්නේ අපි හරි තැනින් අවදි වීම පමණයි. අවදි වීමෙන් ඒවා අතර තියෙන අපේ ඥාති සම්බන්ධය නැති කර ගැනීම. තේරුණා මේ? ඒක තේරුණාට ටිකක් අමාරුයි. අනිකුත් සංයෝජන ධර්මත් ඒ සූත්‍රයේ බලලා එකෙන් එක මෙනෙහි කරලා බලන්න කොහොමද තත්ත්වය කියලා. එතකොට මේ ඇත්තන්ගේ භාවනා කර්මස්ථානවලට උදව් වෙන සූත්‍රයක් මේ මහා මාළුන්ක පුත්‍ර සූත්‍රය. දැන් අපි මුල් කොටසින් දේශනා කළේ මේ ළමේ කුඩා දරුවෙකුගේ තියෙන ඒකනේ පැහැදිලි කරේ. අපි මේක තාමගත ධර්මයක් විදිහට සකස් වෙන ආකාරය තේරුම් ගත්තේ නැහැ. දැන් අද තේරුම් ගත්තේ මොකද්ද? අපි ඒ ඕරම්භාගය සංයෝජනත් එක්ක තමයි අවදි වෙන්නේ. මේ ඉන්ද්‍රිය සංජානනය පටන් ගන්න. ඒ කියන්නේ කුණු එකතු කරන්න පටන් ගන්න එතනින්. ඒක බෝධිසත්වයනුත් එහෙමයි අපිත් එහෙමයි. බෝධිසත්වෝ මේක දැනගත්තා. දැනගෙන උන්වහන්සේ වෙනම මාර්ගයක ගමන් කළා. දැන් ඉතින් අපිට අර සංයෝජන ධර්ම ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි වර්තමානයේ ඒක සකස් වෙන්න ඉඩ නොදී ඉඳීමට උවමනා කරන ඥානය ඉවසීම කියන්නේ මොකක්ද?
ඉවසීම. අන්න ඒක ඇති කර ගන්න ඕන. එහෙම නොවෙන්නම් අපි ආපහු ඉන්ද්‍රිය අර සක්කාය දිට්ඨියෙන් මැඩෙනවා. ඒකටම බහිනවා. අපි ඒකෙන්ම අවදි වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපිට ඉතින් මේ පංචකාම ලෝකේ සෑහෙන ඉවසීමක් තියෙන්න ඕන. ඇයි මේ මෝස්තර එක විදිහට ගෑනලා මල් වෙඩි පෙන්නන හැටියටනේ. මල් වෙඩි පත්තු කරන හැටියට ඒ කොච්චර ඉවසීමක් අපිට තියෙන්න ඕනද කියලා තේරෙනවා. ඉතින් අපි ඒ ඇහින් ආවත්, කනෙන් ආවත්, දිවෙන් ආවත්, නහයෙන් ආවත්, ශරීරයෙන් ආවත් කොහෙන් ආවත් අපි චේතනාව සකස් කරලා තිබුණොත් චේතනාවෙන් මිරිකෙන්නේ නැතුව, ඒ අණුව යන්නේ නැතුව, ඒකෙන් මැඩෙන්නේ නැතුව අපි කාමච්ඡන්දය වළක්වන්න ලොකු ඉවසීමක් ඕන. ඒක ධර්ම අවබෝධයෙන්ම විතරක් කියලා ඒ අවබෝධයට විතරක් බාර දෙන්න එපා. දැන් අවබෝධයට විතරක් බාර දෙන්න ඕන නම් අපි සිල් සමාදන් වෙන්නේ නැහැ. සිල් සමාදන් වෙලා තියෙන්නේ අපි හිතලා හික්මෙනවා. අවබෝධයෙන් නෙවෙයි. හිතලා හික්මෙනවා. අපෝ මේක කරන්න හොඳ නැහැ. අද නම් මේක කරන්න හොඳ නැහැ. එතකොට අපි අවබෝධයෙන් නෙවෙයි. නමුත් අපි ඒ කිසියම් අදහසක් නිසා අපි හිතේ අදිෂ්ඨානයක් පිළිටවල තියෙන මේක කරන්නේ නැහැ කියලා. දැන් සමහර අය දුම්පානය කරන්නේ නැහැ. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒව ලොකු අවබෝධයක් නිසා නෙමෙයි. ඒවා මොකක් හරි හේතුවක් නිසා අදිෂ්ඨාන කරලා ඒක නතර කරගෙන තියෙනවා. ඒවයි ආදීනව ගැන සලකලත් නෙමෙයි සමහර විට. දැන් දෙයකින් වළකිනවා අපි ආදීනව සලකලා. ආදීනව ලේසියෙන් අපිට තේරුම් ගන්නත් පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ආදීනව. කියන්නේ අපිට හුඟක් ආදීනව පේන්නේ නැහැ. දැන් අපි මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකේ ආදීනව අපිට පේන්නේ ටිකයිනේ පේන්නේ. අපි ගෙදර වල සම්ඩු සරුවල් ඇති වෙනවා, ධනෙ හම්බ කරන ඒවා විනාශ වෙනවා. වෙලාවට ගෙදර එන්නේ නැහැ. කතා කරන්න ඕන වචනේ නොකරන්න ඕන වචනේ ප්‍රකාශ කරන ඒ වගේ ආදීනව අපි කිව්වට මොලේ මැරෙනවා ඒවා පේනවද අපිට? අර මොලේ ගෙඩියනවා පිළිකා හැදෙනවා ඒවා පේනවද? ඒවා පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. දැන් හුඟක් දේවල් වල ආදීනව අපි ප්‍රකාශ කරන ආදීනව ටිකයි නොදන්නා ආදීනව ගොඩයි. කාමච්ඡන්දේ ආදීනවත් ඒවයි. කාමච්ඡන්දේ ආදීන පෞල් ආරවුල් ඇති වෙනවා, දෙන්න දෙමහල සම්ඩු වෙනවා, ධන විනාශ වෙනවා, එක එක දේවල් කියනවා. නමුත් ඊට වඩා දරුණු දේවල් තියෙනවා. ව්‍යාපාදෙත් එහෙමයි. අපි දන්න ආදීනව ටිකයි. ওই හැම ධර්මයක නොදන්න ආදීනව ගොඩයි. ඒ නිසා මම හිතන්නේ කෙනෙක් සිල් සමාදන් වීමෙන් කර කුමකින් හරි මේ අවබෝධයකින් එහෙම කරනවා නම චිත්තම් පග්ගණ්හාති පදහති කියලා බුදුරජාණන් වහන්සේ දැන් අදිෂ්ඨානයක් හිතන්න පුළුවන් කෙනෙකුට. දැන් බෝධිසත්වයෝ දිව තල්ලට තියලා තද කරගෙන අදිෂ්ඨාන කරගන්නවා. මම කන්නේම නැහැ. මොනම හේතුව නිසා දැන් කන්න ඕනකම තියෙනනේ. ඇත්ත. ඒක අදිෂ්ඨානය. හැබැයි හොඳ දෙයක් වෙනුවෙන් යම් කිසි දෙයක් එහෙම අදිෂ්ඨාන කළයි කියලා වරදකුත් නෑ කැප කළයි. ඒ නිසා
අදිෂ්ඨානය කියන එක මේ මිනිස්යන්ට කරන්න පුළුවන්. සත්තුන්ට කරන්න බෑනේ අදිෂ්ඨාන කියන්නේ. නේ? මම මේ කරන්නේ. මේ දේ මං කරන්නේ නැහැ. අවබෝධයක් නැහැ. නමුත් මම මේ ආධ්‍යාත්මික සැපත පිණිස මම මේක ඉවසලා තියෙනවා. අදිෂ්ඨානයක් කරනකොට ලොකු ඉවසීමක් ගන්න බෑනේ. ඇයි යම් කිසි දෙයකට පුරුදු වෙච්ච එක්කෙනෙක් හරි මොකක් හරි දෙයකට දැන් බොරු කියන පුරුදු වෙච්ච එක්කෙනෙක් ඉන්නවනේ. ඒ නිතරම කියන්නේ බොරු. මොන දේ කියන්නේ. ඉතින් කට හරි ගැස්සෙලා එනවා දෙකක් කියන්න. ආයි ටක් ගාලා වලක් කරනවා. බොරු වන්නක් කියන්න බෑ. බොරු කියන්නේ ආපහු. මොකෝ අවබෝධයක් නැහැ. නමුත් ඒක අදිෂ්ඨානෙ පිටලා තියෙනවා ඒක කරන්නේ නැහැ කියලා. ඒ වගේ අපිට කිසියම් අවබෝධයක් නැතුව හෝ වීර්ය සම්පන්න මිනිසෙකුට පුළුවන් ඉන්ද්‍රිය ගමනේදී නේ ඇති වෙන්නේ අල්පේච්ඡතාවය සුබරතාවය. ඒ දෙකම තියෙන ඉන්ද්‍රිය ගමනේදී. ඉන්ද්‍රිය ගමනේදී ඒ දෙක ඇති කර ගන්න. අල්පේච්ඡතාවය ඇති කරගන්න. වෙන තරක නෙවෙයි අල්පේච්ඡතාවය ඇති වෙන්නේ. සුබරතා. පහසුවෙන් මේ ඉන්ද්‍රිය සනසන්න පුළුවන්. ඉන්ද්‍රිය සතුරු කරන්න පුළුවන්. පහසුවෙන්. නැත්තම් වාක් දීලා තමයි සමාහිත එල්ලි වෙනකන් නිදි මරාගෙන චිත්‍රපට බලනවා තමයි. ඒ බලාගෙන ඉඳලා S2 අන්තිම උදේට නිදි මතයි. එතකොට මේ ඉන්ද්‍රිය මාර්ගෙන් අල්පේච්ඡතාව සුබරතාවය අපිට පුරුදු කරන්න බැරිද? පුළුවන් නේ. පුළුවන්. කෑමෙන්, බීමෙන්, දැකීමෙන්, ඇඳීමෙන් ඒ හැම දෙයකින්ම අල්පේච්ඡතාවයක් ඇති කර ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ කිසි විටකවත්. අපි භාවනාවේ ඉදෙන්න ඕන. අපි බණ අහන්න ඕන. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ චක්‍රය සකස් වෙන විදිහ අපි නැවත නැවත මෙනෙහි කරලා බලන්න ඕන. කොහොමද ඒ සකස් වෙන්නේ කියලා. දැන් බලන්නේ ඒ චේතනා හසුරවනකොට එයා මෛත්‍රී භාවනා කරන කෙනෙක් වෙනවා. ඒ චේතනා හසුරවනකොට එයා මුදිතා උපේක්ෂා ධර්ම අසුරු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ධර්ම අසුරු කරනකොට එයා ඊටත් වඩා උසස් මානසික මට්ටමක් ඇති කර ගන්න. තරහ යන ඒවා, කෝප වෙන ඒවා ඔක්කොම සක්කාය ධර්මය මුල් කරගෙන පහළ වෙන දේවල් නේ. ඒව නේද? ඒව නෑනේ. ඒක හැදෙන විදිය සකස් වෙන විදිය හොඳ තේරුම් ගන්න එක්කෙනා එයා දන්නෝ දැන් මේ තරහ යනවා කියන්නේ මොකක්ද? තරහ එනවා කියන්නේ මොකක්ද කියලා. එයා විග්‍රහ කරලා බලනවා. ලිහලා බලනවා. හැදෙන විදිය බලනවා. හැදෙන මූලය බලනවා. නිදාණය බලනවා. එතකොට එයාට ඒක සංසිඳවල වාසය කරන්න පුළුවන්. ඒ නිසා එයාගේ ඉවසීම මේ ඉන්ද්‍රිය අල්පේච්ඡතා සුබරතාව විතරක් නෙමෙයි හැඟීම් ධාරාවලුත් එයා හැඟීම් ප්‍රකාශ කරන්නේ විදියට හරියට සුනකයෙක් එක සැරේටම ගිහිල්ලා හපනවා වගේ හපන්නේ නෑ. එයාට ඉවසීම පුරුදු කරනවා. එක පැත්තකින් අදිෂ්ඨාණයෙන් අනිත් පැත්තෙන් කිසියම් අවබෝධයකින් පුරුදු කරනවා. නිසා අපේ ජීවිතේ මේ ධර්මයෙන් තමයි යම් කිසි සැනසීමක් ලබන්නට ධර්ම සම්මර්ෂණයෙහි යෙදෙන්නේ. යෙදලා මේ ජීවිතේ සසරින් එතර කරගන්නට හැම කෙනෙක්ම උත්සාහ ගනිත්වා
හෝම වැඳ ගන්න හැමදෙනාම අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු